ගෑස් පෝලිම තියෙනවා, තෙල් පෝලිම තියෙනවා. තවත් නොඑක ආකාරයේ පෝලිම් අතර අපිට පේනවා කිරිපිටි පෝලිමක්. පරිසරයත් එක්ක අනුබද්ධ වෙලා නිර්මාණය වෙච්ච සමහර ආහාර අපෙන් ගිලිහුම්. හුඟා මිනිස්සු බෙහෙත් ගන්නේ අනවශ්‍ය විදියට. මුරුංග කොලේ ගන්නවට වඩා මොරිංග කැප්සූල් එක ගන්නනේ මිනිස්සු ආස. මේ වගේ රටක විටමින් ඌනතා, මන්ද පෝෂණය තියෙනවා කියන එක හිතා ගන්න බෑ. මරණාසන්න ලෙඩෙකුට උනත් යම් ජීව ශක්තියක් දෙන්න පුළුවන් තත්ත්වයක් දෙලුම් ඉස්මේ තියෙනවා. කෙනෙකුට කියන්න බෑ උඹලා සංසුන් වෙලා මේ වෙලාවේදී ආතතිය හොඳ නෑ කියලා. ඒක හරියට අර කණ්ඩ නොදී බන කියන වගේ වැඩක්. ඖෂධ මත යැපෙන පුද්ගලයන්ට අපි හුරු කරන්න ඕනේ අපේ දේවල් ටික ටික. අපිට ගස්වල පොතු, කොළ, කොස් වහලු, කොස් කටු මොනවා කණ්ඩ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපිට යම්කිසි ආත්ම විශ්වාසයක් හදාගෙන සූදානම් වෙන්න සිද්ධ වෙනවා. අපි කොහොමද මේවා ආහාරයට ගන්න කියලා හිතන්න. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. ආයිබෝවන්. කාලාත්‍රේ කතාබහත් එක්ක අපි අදත් ඔබ මුණ ගැහෙනවා. අදත් අපි සූදානම් වෙන්නේ ඔබට බොහොම වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න. අපේ සමාජයේ අපි නිතර ආශ්‍රය කරන කීප දෙනෙක් එක්ක ලෙඩ ගැන කතා කරොත් ඔවුන් මොනවා කියාවිද? අහලා බලන්න නිකමට බහුතරයක් දෙනා කියාවි ඔය ලෙඩ දාගන්න නම් අපි එච්චර කැමති නැහැයි කියලා. කතාවට එහෙම කිව්වට අද අපි අතර කායික මානසික නිරෝගීතාවය සමබරව පවත්වගෙන යන කෙනෙක් හොයාගන්න එක නොමල ගේකින් අබමිටක් හොයාගන්නට වඩා අමාරු කාරණාවක්. ඒක ඔබ දන්නවා. ලෙඩ ගැන කතා කරද්දී අපිට බෙහෙත් කොහොමටවත් අමතක කරන්න බැහැනේ. කාලෙකට කලින් නම් අපේ රටේ හෙම්බිරිස්සාවකට කැස්සකට උනකට බෙහෙත් ටිකක් හොයාගන්න එක එච්චර අමාරු කාරණාවක් උනේ නැහැ. හැබැයි අද වෙද්දී බෙහෙත් කියන්නේ අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. ටික කාලෙකට කලින් බොහොම සුලභව වෙළඳපොලේ මිලදී ගන්න තිබ්බ බෙහෙතක් හොයාගන්න අද කොයිතරම් අමාරුද? ඒ කතාව බොහොම හොඳට දෙමව්පියන් විදිහට වැඩිහිටියන් විදිහට ඔබ දන්නවා. පවතින තත්ත්වයක් එක්ක ලෙඩ වෙන්නේ නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි කියලා ඔබට හිතෙනවා ඇති. හැබැයි ලෙඩ නොවි ඉන්න නම් අපි දැනගත යුතු කරුණු කාරණා බොහෝමයක් තියෙනවා. විශේෂයෙන්ම නිරෝගී දිවි පැවැත්ම පිළිබඳව හෙළ වෙදකමේ වගේම ආයුර්වේදෙත් බොහෝ දේවල් කියලා තියෙන හින්දා අද අපි කල්පනා කරා ලෙඩ නොවි ඉන්නේ කොහොමද කියලා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, හෙළ වෙද ක්‍රමය සන්දානාත්මකව මේ දේවල් සම්බන්ධ කරගෙන කතා කරන්න. ඒ ගැන කතා කරන්න අද අපි ඒ නිසාම වෛද්‍යවරු දෙපළකට අපේ වැඩසටහනට ආරාධනා කරා. මුලින්ම අපි හඳුනගමු අද වැඩසටහන සඳහා අපි තෝරගෙන තියෙන මාතෘකාව. අද කාලාත්‍රේ කතාබහ සඳහා අපි තෝරගත්ත මාතෘකාව ලෙඩ නැති හෙටක්. මේ ගැන කතා කරන්න දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න විද්වත් මණ්ඩලය අපි හඳුනගමු. මුලින්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වෛද්‍ය ඩැනිස් ටෙල් පෙරේරා මහතා. ඒත් එක්කම අපි අද වැඩසටහන සඳහා ආරාධනා කරා වෛද්‍ය රුවන් සාගර දහනායක මහතාට. දෙදෙනාටම ආයු බොහෝ වේවා. වෛද්‍යතුමා මේ බටහිර ඖෂධ වෙළඳපොලේ හිඟයි තිබ්බත් මිල අධිකයි. මේක ලොකු කාලීන ගැටලුවක්. අපි ඒ ගැන කතා බහ කරලා අද වැඩසටහන ආරම්භ කරමු. මං හිතන්නේ අද රටේ ඇති වෙලා තියෙන ප්‍රධාන ආර්ථික අර්බුදයත් එක්ක අපිට නිතර අහන්ට ලැබෙන ප්‍රවෘත්තියක් තමයි ඔය කියන ඖෂධ හිඟය. ඒ වගේම අපි දකිනවා හැමදාම වගේ ඒ කියන්නේ මිනිස්සු ඒ කියන්නේ ලෙඩ්ඩු ඖෂධ සඳහා පෝලිං වල ඉන්නවා. ඒ වගේම ඖෂධ නැතුව සමහර ඖෂධ වර්ග නැතුව සමහර අයගේ ජීවිත පවා අහිමි වෙච්ච අවස්ථා කීපයක් අපිට අහන්න ලැබුණ පහුගිය දවස්වල. දැන් මේක එක්තරා ආකාරයකට බැලුවොත් එහෙම රටක් හැටියට අපි කනගාටුදායක තත්ත්වයක්. ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙක් රෝහලකට ගියාම ඒ පුද්ගලයාට අවශ්‍ය ඒ ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය වන සමහර ඖෂධ වර්ග නොමැතිව ඒ පුද්ගලයා වෛද්‍යවරුන්ගේ දැස් ඉදිරිපිට මරණයට පත් වෙනවා නම් ඒක කනගාටුදායක තත්ත්වයක්. හැබැයි ගැටලුව තියෙන්නේ ඇයි අපි එහෙම තත්ත්වයකටපත් උනේ? ඒ කියන්නේ අපි රටක් ලංකාව කියන්නේ අපි කවදත් කතා කරන විදිහට සංවර්ධනය මෙහිමින් පවතින රටක් හැටියට අපි හැමදාම කතා කරන්නේ.
එතකොට අපිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග විශාල සංඛ්‍යාවක් බටහිර වෛද්‍ය ක්‍රමේ තිබෙනවා. මම බටහිර වෛද්‍ය ක්‍රමය ගැන ප්‍රාමාණික විද්වතෙක් නොවුනට අපි දන්නේ සාමාන්‍ය දැනුම අනුව අපි දන්නවා ලංකාවේ විශාල සංඛ්‍යාවක් රෝගීන් දෛනිකව ආණ්ඩුවේ ඒ කියන්නේ රජයේ රෝහල් වලින් ලැබෙන නිදහස් සෞඛ්‍ය සේවාව හරහා ලැබෙන ප්‍රතිකාර ලබා ගන්නවා. බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. ඊට අමතරව රෝහල් නිවාසික නතර වෙලා ප්‍රතිකාර ගන්නවා. ඊටත් අමතරව දැඩි සත්කාර ඒකකවල විශාල සංඛ්‍යාවක් රෝගීන් ජීවිතය සමග පොරබදිමින් ප්‍රතිකාර ගන්නවා. මේ හැම තැනකදීම අවශ්‍ය වෙන දෙයක් තමයි ඖෂධ ඕන උපකරණ ඕන වෙනවා මේ තමන්ගේ රෝගී තත්ත්වය පාලනය කරගන්න එහෙම නැත්නම් සුවපත් කරගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට අනිත් පිටරටින් ගෙන්නන දේවල් වගේම මේ බටහිර ඖෂධ ගෙන්වන්නේ බොහෝ ප්‍රමාණයක් පිටරටින්. සමහර ඖෂධ වර්ග කීපයක් ලංකාවේ නිෂ්පාදනය කරගන්නවා. හැබැයි ඉතාමත්ම ප්‍රබල සමහර ඖෂධ වර්ග ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගන්න ඖෂධ වර්ග දැන් අපි අහුවා අර රේබීස් නැත්තම් පිස්සු බල රෝගයේ වැළඳිච්ච බල්ලෙක් සුනකෙක් සපා කෑවම ඒ ගහන එන්නත ඒ වගේ දේවල් ඊළඟ හෘද රෝගීන්ට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ඖෂධ මේවා සමහර රෝහල් වල ඇත්තෙම නැහැ. සමහර වෙලාවට ලංකාවේ කිසිම පළාතක හොයාගන්නත් නැහැ සමහරවිට. දැන් මම අද මට අහන්න ලැබුණා සමහර අත්‍යවශ්‍ය නොවන ඖෂධ පවා හිඟයක් තිබෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි ඖෂධ වල මිල ඉහළ ගිහිල්ලා. ඒ කියන්නේ අර ඩොලරයට සාපේක්ෂව රුපියලයාගේ අඩු වෙනකොට අපි පිටරටින් ගෙන්න ඕන දෙයක් මිල ඉහළ යනවා. ඉතින් ඒක ඖෂධ වලට සාපේක්ෂව ඖෂධ වලට සාධාරණයි. ඉතින් අපිට අද දකින්න ලැබෙන තත්ත්වය තමයි අර බටහිර වෛද්‍ය ප්‍රතිකාර මත යපුණු බොහෝ රෝගීන්ට අද සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ඖෂධය නැතිවීම නිසා එක්කෝ සුසුම් හෙලන්න එහෙම නැත්නම් අඳ වුණා කියන්න එහෙම නැත්නම් රජයට දෝෂාරෝපණය කරන්න එහෙමත් නැත්නම් සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන්ට පවා යම් ආකාරයක විරෝධතාවය දක්වන මට්ටමට ඇවිල්ලා තියෙනවා රෝගීන්ට. මොකද රෝගීන්ගේ හිතවතුන් පවුලේ අය තමන්ගේ රෝගී අනතුරට පත් වෙනවා දැකලා ඒක වෛද්‍යවරුන්ගේ වරදක් කියලා හිතනවා. නමුත් ඇත්තටම ඒක වෛද්‍යවරුන්ගේ අඩුපාඩුවක් හෝ එහෙම නැත්නම් ඒ රෝහල් වල වරදක් නෙවෙයි. දැනට අපි මේ මූණ දීලා ඉන්න අර්බුදයේම කොටසක්. දැන් මේක අපි දැක්ක පහුගිය දවස්වල ඒ සමහර ඖෂධ වර්ග අපේ පිටරට ඉන්න සමහර ශ්‍රී ලාංකිකයෝ ඒ ඖෂධ වර්ග ගැනීම සඳහා අවශ්‍ය වන අරමුදල් එකතු කරලා ලැබුවා. ඒ වගේම ඖෂධ වර්ගත් ඒ රටවල් වලින් මිලදී අරගෙන ලංකාවට නවගත කරලා තිබුණා. ඇත්තටම ඒක හරිම අවශ්‍ය මානුෂික මෙහෙවරක්. ඒ වගේ අවස්ථාවකදී අපි ඒක අගය කරන්න අවශ්‍යයි. මොකද ලංකාවේ රුපියල් ඩොලර් බවට පත් කළා ඒකෙන් ඖෂධ ගෙන්නනට වඩා ඒ රටවල් වලදී මේ ඖෂධ ලබාගෙන ඒක ලංකාවට එවනවා නම් ඒක රෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත්. ඒ වගේම ලංකාවේ සෞඛ්‍ය සේවය බිඳ නොවැටි පවත්වා ගන්නට අවශ්‍යයි. මොකද අපි බටහිර හෝ වේවා ආයුර්වේද හෝ වේවා මේ කිසියම් රටක සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා මේ වෛද්‍ය ක්‍රම වලින් ලැබෙන දායකත්වය අපි අගය කරන්නට අවශ්‍යයි. අපි දන්නවා විශේෂයෙන්ම අද වෙනකොට ලංකාවේ බටහිර වෛද්‍ය ක්‍රමය හරහා අති විශාල සංඛ්‍යාවක් රෝගීන්ට සැලසෙන සෙත අපිට කිසිසේත්ම අව탁සීරු කරන්න බෑ. මොකද සමහර අවස්ථාවලදී සමහර රෝගීන්ගේ ජීවිත බේරගන්න ඒ හදිසි ප්‍රතිකාරවලදී ඒ ප්‍රතිකාරවලට අවශ්‍ය වන ඒ වෛද්‍යවරුන්ගේ දායකත්වය සහ ඔවුන්ගේ කැපවීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ අද සාකච්ඡාවට ආරම්භයක් හැටියට අපි හඳුනගන්න ප්‍රශ්නය තමයි ලංකාවේ මේ වෙනකොට බටහිර ඖෂධ සඳහා තිබෙන ඉල්ලුම සපය ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඖෂධ හිඟයක් තියෙනවා. ඒ වගේම තිබෙන ඖෂධවල ඉතා විශාල වශයෙන් මිල වැඩිවීමක් තිබෙනවා කියන කාරණේ. ඉතින් ඒක අපි කාටවත් බලපාන ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි. වෛද්‍යතුමා දැන් අපි දන්නවා බටහිර ඖෂධ වෙළඳපොලේ මිලදී ගන්න හිඟයි. තිබ්බත් මිල අධිකයි. ওই කාරණාව ඔය විදිහටම පොදු වෙනවද මේ ආයුර්වේද ඖෂධ සඳහාත්?
ඔව් ඇත්තටම සමහර අපේ ආයුර්වේද ඖෂධත් සමහර ඒවා ලංකාවේ තියෙන ඵලදාව ලංකාවෙන් ගන්න සමහර ඖෂධයන් හොයාගන්න ඒවා මදි අපේ නිෂ්පාදන කටයුතු වලට. එතකොට අපිට ඒවා අපිට බැහැර ඒ වෙනත් රටවල් වලින් ගෙන්නන්න වෙනවා. ඔය කියන ගැටලුවම එතෙන්දෙත් මුදලේ යගේ වෙනස් වීම මත රුපියලේ යගේ වෙන වෙනසත් එක්ක ඩොලරේ බලපෑම එතනටත් බලපෑවා. ඒ බලපෑම හුඟක් වෙලාවට ආයුර්වේදයට දැඩිසේ බලපෑවා. ඒ සමහර ඖෂධ වලට. නමුත් අපේ ලංකාවේ අපිටම ආවේනික වෙච්ච ලංකාවටම හුරු වෙච්ච ඖෂධ ගොන්නක් එක්ක කටයුතු කරන සමහර වෛද්‍ය කර්මයේ යෙදෙන වෙද මහත්තුරු ඉන්නවා ගම්වල. ඒ අයගේ කටයුතු යොමු කරද්දී ඒ අයට වටපිටාවෙන් හොයාගන්න ඖෂධත් එක්ක ඒ ගමන යන්න උත්සාහ කරද්දී යම් ප්‍රමාණයකට ඒ වෙදකම නැත්තම් හෙළ වෙදකම නැත්තම් ඒ වෙදකම තියෙන ඖෂධ ගොන්නට සමහරක් අර ඉන්දියාවෙන් ගෙන්නන ඖෂධ වල එච්චර බලපෑමක් ඇති වුණේ නැහැ. නමුත් අපේ පොදුවේ ගත්තාම වැඩි බලපෑමක් ආයුර්වේදයේ තියෙන බොහෝ ඖෂධ මිල අධික වීමක් අපිට අඳුර ගන්න පුළුවන්කම හමුණා. ඒ අඳුනා ගැනීම තුළ ඇත්තටම ඒක නිෂ්පාදනය කරන දැන් අපි හුඟක් වෙලාවට ගේන්නේ අමුද්‍රව්‍ය විදිහටනේ. ඖෂධ විදිහට ගෙන්නන ප්‍රමාණයට වඩා අපි යම් යම් ඖෂධ සංයෝග කරන්න අපිට ඕන නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි අපි ඒ රටවල් වලින් අපි ගෙන්නන්නේ. සමහර ඖෂධ වල තියෙන කොටස්. එතකොට ඒ ඖෂධ නිෂ්පාදනය කරද්දී නිෂ්පාදන පිරිවෙල වැඩි වෙන්න පටන් ගත්තා අර තියෙන අමුද්‍රව්‍ය වල වැඩිවීමත් එක්ක. දැන් අපිට තියෙන ගැටලුව ඔය තියෙන එකම තවමුණුවරකින් අපි කොහොමද ඒක අපේ රෝගීන්ට අපිට වියදම දරාගෙන අපි මේ වියදමට කොහොමද මේ පුද්ගලයන් අතට මේක ලං කරලා දෙන්නේ කියලා. එතකොට එතෙන්දී අපි සෑහෙන දුරට අර දේශීය වශයෙන් අඳුර ගන්න. දේශීය ඖෂධ ගොන්නේ තියෙන සමහර දේශීය ඖෂධ නිෂ්පාදනයේට නැඹුරු වීමක් වුණොත් අපිට මේ தત્ත්වය වෙනස් කරගන්න පුළුවන්. නමුත් දැනට තියෙන தત્ත්වය විදිහට ආර්ථිකමය වශයෙන් ගන්නකොට ওই තියෙන බලපෑම පොදුවේ ගත්තාම අර කියන බලපෑම අමුද්‍රව්‍ය ගෙන්වීමේදී අපි ආයුර්වේදයේ තියෙන හුඟක් ඖෂධ වලටත් ওই බලපෑම ඒ විදිහටම බලපෑවා. හොඳයි. වෛද්‍යතුමා ආහාර අර්බුදයක් පවතිනවා. සමහර වෙලාවට අපිට සල්ලි තිබ්බත් අවශ්‍ය ආහාරය මිලදී ගන්න බෑ. වෙළඳ පොලේ හිඟයි. ඒත් එක්කම ආර්ථික අර්බුදයත් එක්ක බොහෝ දෙනෙකුට ආහාර පාන සම්බන්ධව ගැටලු ඇති වෙලා තියෙනවා. මේ පවතින ආහාර අර්බුදය කොහොමද මේ මිනිසාගේ පෝෂණයට බලපාන්නේ? ඕක දිහා බලන්න ඕන පැති කීපයකින්. ඒ කියන්නේ දැන් අපි මම මුලින් කතා කරපු කාරණේම දිගුවක් හැටියට ගත්තොත් අපිට ඇයි ඒ ඖෂධ සම්බන්ධයෙන් තියෙන ගැටලුව අපිට මාරාන්තික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකට මූලික හේතුව තමයි අපි පිටින් එන යම් කිසි දෙයක් මත පදනම් වීම නිසා. ඒ කියන්නේ අපි අපේ රටේ ස්වයංපෝෂිත ආර්ථිකයක් නොතිබීමේ හේතුව තමයි ඒකට හේතුව. එතකොට ඖෂධ හෝ වේවා ආහාර හෝ වේවා බලශක්තිය හෝ වේවා වෙනත් ආකාරයේ කිසියම් සම්පතක් අපි මත යැපෙනවා නම් ඒ කියන්නේ පිටින් එන සම්පතක් මත අපි යැපෙනවා නම් ඒ සම්පත් අපිට එන එක වැළකුණොත් අඩු වුණොත් හිඟ වුණොත් අපි අපේ රටේ ඇතුලේ තියෙන ක්‍රියාවලිය බිඳ වැටෙනවා. දැන් මේ වෙලා තියෙන ඒක. ඒ කියන්නේ අපි අවුරුදු දශක ගණනාවක් තිස්සේ ලංකාවේ අපි ඇති කරලා තිබිච්ච ආර්ථික ක්‍රමය එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තිබුණේ පිටින් එන දේවල් මත තමයි යපුනේ. ඒක අපිට කාල සීමාවල් දැක්ුවේ නැතත් අපිට සාමාන්‍යයෙන් අදහසක් ගන්න පුළුවන් ලංකා විවෘත ආර්ථිකය එක්ක තමයි මේ තත්ත්වය වැඩි දියුණුවනේ. එතකොට අපිට හැමතිස්සෙම ලංකාවේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩු වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අඩු වෙන්න අපි පිටින් නිෂ්පාදන ගෙන්නනවා. එතකොට මොකද වෙන්නේ? අපි මුදලක් ගෙවනවා. ඒ කියන්නේ අපේ රටේ අපි යම්කිසි ආකාරයක ආදායම් මාර්ගයක් පවත්වාගෙන ගිහිල්ලා ඒ ආදායම අපි පිටරටට විදේශ විනිමය හැටියට යවලා තමයි අපි ගෙන්න ගන්න. එතකොට අපි අපේ ආහාර දිහා බැලුවොත් ඖෂධ වල වගේම දැන් අපි කියන ඖෂධ වලින් 90%කටත් වැඩි ප්‍රතිශතයක් අපි ගෙන්නනවා බටහිර ඖෂධ. එතකොට ඒ හා සමානව ගත්තොත් අපි ආහාරය සඳහා ගන්න දේවල් ගත්තොත් එහෙම ඒකෙනොත් බොහෝ දෙයක් අපි කියන 60%ක් 70%ක් විතර අපි පදනම් වෙලා තියෙන්නේ ආනයනික ආහාර මත. ඒ කියන්නේ
අපි සහල් වුණත් අපි ආනයනය කළා. මට අපිට හිතාගන්න බැරි විදියට අපි පෙරදිග ධාන්‍යාගාරය කියලා විරුදාවලිය තිබුණට අපේ රටේ සහල් ආනයනය කළානේ. සහල් ආනයනය කළා. සමහරවිට කියන සහල් අතිරික්තයක් තියෙනවා අපේ. එහෙමයි පටන් ගන්නෙ. හැබැයි අතිරික්තයක් තියෙන කල පටන් ගත්තට අවසානයේදී අපි ගණන් හදලා බැලුවොත් එහෙම මහා බැංකුවේ සංඛ්‍යාලේඛන වලට ගියොත් එහෙම අපිට පේනවා අපි හාල් සඳහා ආනයනය කිරීමට අපි මුදලක් වැය කරලා තියෙනවා. ලංකාවට සමහර දේවල් අපිට හිතාගන්න බැරි දේවල් ආනයනය කරනවා. ලංකාවට කුරක්කන් ආනයනය කරනවා. කුරක්කන් ආනයනය කරනවා. ඉතින් ඒ නිසා සමහර අපේ දේශීයව වවන්න පුළුවන් ඉතාමත්ම පැහැදිලිව නිශ්චිතව අපිට සාර්ථක ලෙස වවන්න පුළුවන් භෝග වර්ග පවා ලංකාවට ආනයනය කරනවා. බඩේරුකු පවා බඩේරුකු පවා. එතකොට අපිට මේ ප්‍රශ්නේ මුල තේරුම් ගන්න නම් ඔන්න ඔය ගැටලුවේ ඔය කියන ඔය ගැටලුව ආරම්භය කොහින්ද කියලා හොයා ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධාන දේ. දැන් ආහාරය සඳහා අපි අද මුණ දෙන తত্ত্বය මූලික වශයෙන්ම තියෙන්නේ අපි දේශීය නිෂ්පාදන ආර්ථිකයෙන් බැහැර වෙලා ආනයනික භාණ්ඩ හෝ ආනයනික අමුද්‍රව්‍ය හෝ ආනයනික ආහාර මත පදනම් වුණා. ඒතර අපිට අමතක වුණා අපේ රටේ අපේ වටේ තියෙන දේවල් සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි නිවසෙන් එළියට බැස්සාම ලංකාවේ තාමත් ජනගහනයෙන් 70%ක් ජීවත් වෙන්නේ ගම්වල. ඒ කියන්නේ ඒ අය එළියට බැස්සාම කොළ පාට තියෙනවා. ඉඩකඩ තියෙනවා. ගෙවැත්ත තියෙනවා. අපි මේක අද කතා කරන තට්ටු නිවාසවල නාගරික පරිසරයේ කොන්ක්‍රීට් වනාන්තරයේ ඉන්නේ අපේ රටේ ජනතාවගෙන් 30%ක විතර ප්‍රතිශතයක් මම හිතන හැටියට. අනිත් අය ඔක්කොම ගම්වල ඉන්නේ. තවත් 30%ක් විතර ඉන්නවා අතිශයින් සරුසාරවත් ප්‍රදේශවල. අපි අහුවොත් එහෙම කෙනෙකුගෙන් ඔයගොල්ලෝ දුප්පත්ද කියලා. ඒ අයට ගිහිල්ලා. ඒගොල්ලෝ කියන අපි දුප්පත් කියලා. දැන් ඇයි ඒගොල්ලෝ දුප්පත්? ඒගොල්ලෝ දුප්පත් කියලා ඒගොල්ලෝ දුප්පත් කියලා හිතන්නේ ඒගොල්ලන්ට මේ මාධ්‍ය හරහා සමහර පෙන්නන ආහාර වර්ග මිලදී ගැනීමට ශක්තියක් නැතිකම. දැන් මාධ්‍ය හරහා අපිට දෙනවා යම් ආහාර වර්ග ලස්සනට පැකට් කරලා, ටින් කරලා, ලේබල් ගහලා ඒවා ලස්සන නේද? නළු නිළු ඇවිල්ලා ක්‍රීඩකයෝ ඇවිල්ලා කාලා බීලා පෙන්නනවා. ඒතර ඒක මිලදී ගන්න මට බැරි වුණා. මට ඒවා විකුණන සුපිරි වෙළඳසැලකට යන්න බැරි නම්, එතනින් ඒවා ගන්න බැරි නම්, ඒතර මම හිතනවා මම දුප්පත් කියලා. ඒතර මං හිතනවා මම මගේ කෑම වේලේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගමෙන් හොයාගන්න එළවලුවක් නම්, පලා වර්ගයක් නම්, අල වර්ගයක් නම් මගේ කෑම පිඟානට අර රූපවාහිනියේ පෙන්නපු ඒ කෑම වර්ගය මූ කරගන්න බැරි වුණා නම් මම හිතනවා මම දුප්පත් කියලා. ඔන්න ඕක තමයි දෙවෙනි කාරණේ. ඒ කියන්නේ අපේ ආකල්පමය වශයෙන් අපි දුප්පත්. ආකල්පමය වශයෙන් අපි සෝදානම් නැහැ අපේ රටේ දේශීය ආහාර එහෙම නැත්නම් දේශීය දේවල් වැදගත් හැටියට මහේෂාක් හැටියට පිළිගන්න. මම කියන්නේ මේ අද මේ අර්බුදයේත් එක්ක ඇති වෙච්ච දෙයක් නෙවෙයි. මම කියන්නේ අර්බුදයට කලින් ඇති වෙච්ච දෙයක්. අර්බුදයට අපිත් දායක වුණා කියන එකයි මට මේ එක පැත්තකින් කියන්න ඕනේ. මේක කිසිම දේශපාලනික ප්‍රවේශයක් නෙවෙයි මට මේ තියෙන්නේ. කෙනෙක් මේක අහන් ඉඳලා කියන්න පුළුවන් මේ හදන්නේ මේ අර්බුදයේ තත්වය සාධාරණීකරණය කළා අර්බුදය සම්බන්ධයෙන් චෝදනා එල්ලන පාර්ශවයන් ගලවන්න කියලා. එහෙම වුණාවක් නෑ මට. මම කියන්න හදන්නේ ලංකාවේ දශක ගාණක් තිස්සේ තිබිච්ච අදූරදර්ශී අක්‍රමවත් අසාර්ථක අදක්ෂ කළමනාකරණය ආර්ථික කළමනාකරණය මූල්‍ය කළමනාකරණය මේ අර්බුදයට හේතුවක් වුණා. ඒක වෙනම කතාවක්. ඒක අපි දේශපාලනික හැකින් බලලා වෙනම විග්‍රහ කරගන්න ඕනේ. හැබැයි ඒ අතරේදී මිනිස්සු හැටියට ජනතාව හැටියට අපි කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු නඩත්තු කරපු අමාරුවෙන් පවත්වාගෙන ආපු මේ ජීවන රටාව අපිට තවදුරටත් පවත්වාගෙන යාමට තිබිච්ච උවමනාව නිසා අපි දරාගත නොහැකි ආකාරයේ ආර්ථික උගුලක වැටුණා. මම හොඳම උදාහරණ කියන්නම්කෝ. දැන් මේ පෝලිං තියෙනවනේ, ගෑස් පෝලිම තියෙනවා, තෙල් පෝලිම තියෙනවා, ඊළඟට ඖෂධ පෝලිම තියෙනවා. හරිද? ඊළඟට අපිට තවත් නොඑක ආකාරයේ පෝලිං අතර අපිට පේනවා කිරිපිටි පෝලිමක් තියෙනවා. දැන් කිරිපිටි පෝලිම කියන එක සාධාරණද? මං හිතන්නේ නැහැ.
ඒ කිරිපිටි පෝලිම කියන එක සාධාරණ වෙන්න බෑ. මොකද ලංකාවේ අපි කිරිපිටි සහ පාම්පිටි වලට වියදම් කරන මුදල කාලයක් තිස්සේ අපි වියදම් කරපු රුපියල් බිලියන ගණනක් වාර්ෂික වියදම අන්තිමට බලන්න අපිට මාපහු කරකිලා ඇවිල්ලා අද අපිට පාන් කියන්නේ සුකොබ්බෝගේ ආහාරයක්නේ. පාන් කන්න බෑනේ. පාන් ගෙඩියක් ගෙනනනම් පාටියක් දාන්න ඕනේ. ගෙදරක. ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර පාන් නැත්තම් කේක් කාපල්ලා කියපු එක දැන් හරියටම හරි. මොකද පාන් සහ කේක් අතර බොහොම සමානතාවක් තියෙනවා. හැබැයි කේක් අපිට හිතා ගන්නවත් බෑ. හැබැයි කේක් වෙනකොට අපිට පාන් කන්න පුළුවන් දැන් අද. ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කේක් කියලා හිතාගෙන පාන් කන්න පුළුවන්. ඒව වෙලා තියෙන්නේ අපි අර තිරඟු පිටි. ඒ කියන්නේ පිටරටින් එන තිරඟු පිටි දිහා බලාගෙන තිරඟු පිටි අපිට ඒවා මට මේ ගැන ගොඩාක් කතා කරන්න පුළුවන් වෙලාව ගන්නවත් දන්නේ නැහැ. මේ අහපු ප්‍රශ්නට වැඩියෙන් කියනවා දන්නේ නැහැ. මම පස්සේ ඉතින් ටික කියන්නම් එහෙම වුණොත්. ඒ කියන්නේ අපි තිරඟු පිටි ටික ගෙන්නගෙන ඒකේ කුරුට්ට අයින් කරලා සුදු පාට කරලා එවන තිරඟු පිටි ටික ගෙන්නගෙන කුරුට්ටෙන් හදන සප්ලිමන්ට් එක වෙනම ගෙන්න ගන්නවා. එහෙම જાතියක් අපි. ඒ කියන්නේ සුදු පාට කරන්න පිටිවල අර කුරුට්ට අයින් කරන්න ඕනේ තිරඟු වල. ඒතර ඒක සුදු පාට කරලා අපි ගෙන්න ගන්නවා. සුදු පාට අපි ආසයිනේ පිටි ටික ගෙනල්ලා අපි ඒක කාලා ලෙඩ වෙලා ඒ ලෙඩේට හරියන්න ඌනතාවය මකන්න අර කුරුට්ටෙන් හදපු එක ගෙන්න ගන්නවා. ඉතින් අපිට අපේ රටේ තිබිච්ච දේශීය සමමේ උදාහරණයක් කිව්වේ ඒ දේශීය සම්පත්, දේශීය නිෂ්පාදන ආර්ථිකය, ඒ රටාව, ජීවන රටාව අපි බිඳ වැටුණු දා ඉඳන් අපි මේ අර්බුදයට ටික ටික දායක වෙලා තියෙනවා. පොඩ අපේ પરම්පරාව, අපිට ඉස්සෙල්ලා પરම්පරාව ඊටත් ඉස්සෙල්ලා પરම්පරාව වෙන්න පුළුවන්. ටික අපි මේකට දායක වෙලා තියෙනවා. ඒතකොට ඒ නිසා අර ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ අපි ආහාර හිඟයට මුහුණ දෙන්නෙත් මේ කියන අපේ අපි සතුව තිබිච්ච යම් වටිනා දේවල් අමතක කරපු එකේ විපාකයක් හැටියට. හොඳයි. ඔබතුමාගේ පිළිතුරේත් එක්ක මේ මට මතක් වුණා ලෝතර බුදුරජාණන් වහන්සේ එක්තරා දේශනාවකදී මතක් කරනවා කෙනෙක් Taman ජාත වූ පොළවේ දේවල් ආහාරයට නොගන්නේද ඔහු රෝගී විය හැකි බව. ඒ කාරණාවට තමයි දැන් අපි මුහුණ දෙමින් ඉන්නේ. අපි තවදුරටත් අපේ මාතෘකාව ගැන කතා කරන්න සූදානම් වෙනවා. හැබැයි අපි කාලාන්තරේ කතා බහින් විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව ලෙඩක් නැති හෙටක්. හිතෙන්න පුළුවන් එහෙම කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. හැබැයි අපි හැමෝම උනන්දු වෙන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි විරාමයට යන්න කලින් කතා කරමින් හිටියේ පවතින ආහාර අර්බුදය සහ පෝෂණය පිළිබඳව. වෛද්‍යතුමනි, අපිට ආහාර හිඟකම නිසා Tamanගේ ජීවිතය අහිමි වුණු දරුවන් ගැන වාර්තා වීම් කිහිපයක් පහුගිය කාලේ විවිධ මාධ්‍ය ඔස්සේ පළ වුණා. අපිට ඒ පිළිබඳව මතක් කරන්න පුළුවන්. ඒත් එක්කම පවතින ආහාර අර්බුදයත් එක්කම නීරාක්තිය, ඒ වගේම විවිධ රෝග තත්ත්ව ගැන වැඩි වශයෙන් වාර්තා වෙනවා. ඒ වගේම මන්ද පෝෂණය ගැනත් දැන් කවදාක්වත් නැතුව අපේ රටේ කතා වෙනවා. පවතින ආහාර අර්බුදයත් එක්ක ලොකු වියදමක් දරන්නේ නැතුව අපිට ගෙදර ඇතුලේ නැත්තම් Tamanගේ නිවසේ පෝෂණය රැකගන්න කරන්න පුළුවන් දේවල් තියෙනවද? ඔව්, ඇත්තටම ඔය කියන කරුණු කාරණා එක බලද්දී ඔය අවාසනාවන්ත සිද්ධීන් වලට මුල් වෙච්ච සිද්ධීන් කීපය ගැන හිතද්දී ඇත්තටම ඒක අර මෙතුමා පැහැදිලි කළා වගේ අර අපි යැපුම් ආර්ථිකයකට අපි වෙනත් ආර්ථිකයක යැපෙන්න ගත්තාම ඒවත් එක්ක හුරු වීමත් සමහර වෙලාවට විවිධ වෙළඳ ප්‍රචාරක කටයුතුත් එක්ක වෙන ආකර්ෂණමය හේතු නිසාත් මිනිස්සු යොමු වුණා හුඟක් වෙලාවට අර කියන විදිහේ ආහාර වලට අලුත් ක්‍රමවේද වලට හුරු වුණා. අපේ પરම්පරාවල් අපිට ඉස්සෙල්ලා හිටපු අය ටිකෙන් ටික අර ගැමි සංස්කෘතියෙන් ඈත් වෙලා ඒ සංස්කෘතිය තුල නිර්මාණය වෙච්ච ආහාර පද්ධතින් වලින් ටිකෙන් ටික ඈත් වෙන්න ගත්තා. ටිකක් අර සමාජයේ වෙනස් වෙද්දී සමාජයේ මේ නවීකරණය වෙද්දී ඒවත් එක්ක අනුගත වෙන්න ගත්තා. උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයේ තුල සමහරලාට තාක්ෂණික උපකරණ තාක්ෂණික මෙවලම් පරිහරණයක් ඔකට ලං වුණා. උදාහරණයක් විදිහට සමහර ආහාර කල් තබා ගැනීමේ ක්‍රම වලට අපි ඈත අතීතයේ පාවිච්චි කරපු ක්‍රමවේද අපෙන් ගිලිහිලා ගිහිල්ලා සීතකරණත් එක්ක ඒ තාක්ෂණික උපකරණ පරිහරණය කරද්දී අපේ සමහර ආහාරවල තියෙන සමහර පෝෂණ කොටස් සමහර තැන්වල ඒ තියෙන ක්‍රියාකාරීත්වයේ වෙනත් මුහුණුවරක් විදිහ ගත්තා. ඉතින් ඕක අපේ දරුවන්ට අපේ පුද්ගලයන් අතරට ඒ ආහාර යද්දි එකතු වෙද්දි ආහාර පද්ධතියට අපේ එකතු වෙද්දි ඒවා අර මිනිසුන් අතර තියෙන
කාර්යබහුලත්වයක් නිසා අර තාක්ෂණෙත් එක්ක ඉදිරියට යද්දී සමහර වෙලාවට ඒ ආහාරවල තියෙන ගුණාත්මක භාවය ගැන මිනිසුන්ට සැලකිල්ලට ගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒවත් එක්ක වැඩි හරියක් අර තාක්ෂණික මේවලම්ම හුරු කරගන්න, ලං කරගන්න උත්සාහ කරා. ඕකත් එක්ක අපේ තියෙන ඔය කියන ගුණාත්මක හානි, ආහාරවල වෙන සමහර ගුණ හානි, ආහාර සමහර වෙලාවට සමහර පවුල්වල නාගරිකකරණය වෙද්දී. හැබැයි මේක මම කියන සමස්ත රටටම බලපාන සාධකයක් නෙවෙයි. නමුත් සමාජයේ අපි කතා කරන, අපි දකින අර මූලික ප්‍රධාන වශයෙන් මේ නාගරිකකරණය වූ සමාජය තුළ මිනිසුන්ගේ ආහාර නිර්මාණය කරද්දී, ආහාර හදාගනිද්දී, යොම් පිහුම් කටයුතු කරද්දී ඒවා දවසට ඕන ප්‍රමාණයට වඩා සතියට ඕන ප්‍රමාණය එකවර නිර්මාණය කරලා ඒවා අර සීතකරණවල තැන්පත් කරලා ඒවා අර දරුවන්ට කවලා පොවලා උදේට යවන්න පුළුවන් සමාජයක් ගොඩනගා ගත්තා. ඒ වගේම මෙතුමා පැහැදිලි කරා වගේ මේ සමහර අර ආකර්ෂණමය හේතු නිසා සමහර විදිහට මාධ්‍ය තුලින් ගෙනාපු සමහර දැන්වීම් කලාවත් එක්ක මිනිස්සුන්ට ගෙනාවු සමහර ආහාර රටාවල් තුලින් මිනිස්සු දරුවෝ පෙළඹුණා අර අලුත් දේ නැත්තම් නිතර පෙන්වන දේ හොයන්න. එතකොට ඉල්ලන්න පටන් ගත්තේ හුඟක් වෙලාවට ඒ පෙන්වන දේ තමයි ගෙවල් වල ඉල්ලන්න පටන් ගත්තේ. එතකොට ඒ සමාජෙත් එක්ක අපි අර තියෙන සාමාන්‍ය ආහාර රටාවෙන් නැත්තම් අපේ පරිසරයත් එක්ක අනුබද්ධ වෙලා නිර්මාණය වෙච්ච සමහර ආහාර අපෙන් ගිලිහුණා. ඒ ගිලිහීම තුළ සමහර වෙලාවට අපේ දරුවන්ට ලැබිය යුතු පෝෂණ කොටස් සමහර තැන්වල ගිලිහුණා. ඒ ගිලිහීමෙන් ඔය පෝෂණ තත්ත්වයේ අඩුවීම් යම් යම් තැන්වල දැක්කා. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. යම් පෝෂණ ඌනතාවයක් යම් මට්ටමකින් පහු කාලයේ තිබුණා. මේ කියන ආර්ථික අර්බුදෙත් එක්ක තව ඔය කියන පෝෂණ ඌනතාවයේ එන්න තරමට කාලයක් නැහැ. මේ වර්තමාන සිද්ධියත් එක්ක ගලපද්දී ඒ සිද්ධීන් එක්ක සමහර තැන් ඉස්මතු වුණාට ඒවා කාලයක් තිස්සේ අපේ සමාජයේ තිබිච්ච දේවල්. විශේෂයෙන් සමහර පළාත්වල තියෙන ඒ ආර්ථික රටාවන් වල තියෙන අර කියන දැන්වීම් රටාවල අර කියන මාධ්‍ය රටාවන් එක්ක ඒව එක්ක යෙද්දි සාමාන්‍ය රටාවෙන් මිදලා ඒව හොයන්න උත්සාහ කරනවා. ඒ ආහාර බලාපොරොත්තු වෙනවා. ඒ ආහාර නැති වෙනකොට ඒ ළමයි බඩගින්න ඉන්න රටාවලුත්පත් වුණා. අර කිව්වා වගේ දැන් අර සමහර පොලිම් අනවශ්‍ය පොලිම් බිහි වුණා. ඒ අනවශ්‍ය පොලිම් සමහර අපේ පවුල්වල අපේ પરම්පරාවල පරණ පවුල්වල ඒ අවශ්‍යමයි කියන තැන කිරිපිටි වල අවශ්‍යතාවය ඒ තරම් දැනුණු තත්ත්වයක් තිබුණේ නැහැ. මේක මෑත කාලීනෝ සමාජයේ විසින්ම ගොඩනගපු දේවල් වලින් තොරතුරු වලින් දැනුවත් වීම තුළින් මිනිස්සු පෙළඹුණා. ඒක බිව්වේ නැත්නම් උදේට බිව්වේ නැත්නම් ඇඟේ ශක්තිය හීන වෙනවා. ඒ වගේ මත ඒවත් එක්ක මිනිස්සු පෙළඹුණා වෙනත් යොමු වීමකට, හුරු වීමකට. ඒ හුරු වීම තුළින් අපේම වල නැත්නම් අපේම අර තියෙන අත්‍යවශ්‍ය කොටස් අපේ අතින් ගිලිහෙන තත්වයක් අපිට නොදැනීම සිද්ධ වුණා. ඒවත් එක්ක සමහර වෙලාවට ඔය කියන පෝෂණ තත්ත්ව දැක්කා. ඊටත් වඩා තවත් දෙයක් වුණා. සමහර වෙලාවට අපේ ආහාර ජීර්ණ පද්ධතිවලත් අපේ දරුවෝ අර කියන કૃතිම අර ශනික ආහාර වලට ශනික නිෂ්පාදන ශනික කෑම නිර්මාණයට රුචිකත්වයක් දක්වද්දී ඒවේ ආහාර රසය හොයාගෙන යද්දී අපේ පරිසරයට එක්ක අපි බැඳිච්ච අපේ තියෙන ආහාර ජීර්ණ පද්ධතියේ යම් යම් පොඩි පොඩි දුර්වලතා හටගත්තා. අර සාමාන්‍ය මෙතෙක්කල් පැවති ආහාර අපේ පරිසරයේත් අනුගත වෙලා අපිත් එක්කේ සමාජෙත් එක්ක අපි ඉස්සරහට ආපු ගමනත් එක්ක අපි හුරු වෙලා තිබුණු සමහර දේවල් අපෙන් ගිලිහිලා ඒ ආහාර ජීර්ණ පද්ධතියේ යම් යම් දුර්වලතා හටගත්තා. ඒ දුර්වලතාවයන් තුළ අපේ සමහර පෝෂණ කොටස් අපේ ශරීරයට උරා ගන්න නැතුව ඒවා අපෙන් බැහැර වෙන්න පටන් ගත්තා. ඒකත් එක්තරා විදිහක ওই පෝෂණ ඌනතාවන් වල හේතුවක්. නමුත් අපි මේ කොයිම තැනකවත් මේ දැන් කතා කරන මට්ටමට එද්දි ওই පෝෂණ ඌනතාවයන් වලට හේතු වෙච්ච ඔය කියන අපෙන් ගිලිහිච්ච ඔය අපේම දේවල් ගැන සමාජගත කරන්න ගත්ත උත්සාහයට වඩා අර යපුම් ආර්ථිකය තුළ පිටරටින් එන දෙයට අපිව යොමු කරවීම අපේ මාධ්‍ය කලාවත් එක්ක අපි ඒවා ආකර්ෂණ මේ වශයෙන් ඒක පෙන්눔 කරද්දී ඒවට යොමු වීමේ තත්ත්වයක් එක්ක අපි නිකම්ම අපේ දරුවෝ ඒව හොයන්න ගත්තා. ඒ හොයනකොට අර අපිට දෙන්න පුළුවන්
සමහර කෑම වේල්වල තියෙන ඒ තියෙන ගුණාත්මක භාවය ගිලිහිලා ඒ අයගේ පෝෂණ ක්‍රියාවලිය කාලයක් තිස්සේ මේක ටික 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 දුර්වල වෙන්න පටන් ගත්තා. ඒ දුර්වල වීමත් ඔය කියන හේතු වලට ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් හේතු වෙනවා. ඊටත් ඒ එක්කම සමහර පිරිස් අතරේ අර කියන අර සමහර වෙලාවට අපිට ඒක ගන්න බැරි වුණොත් අපි නිකන් ඒ අය අතරින් සමාජයෙන් කොන් වෙනවා. අපි ඒක රහ බැලුවේ නැත්නම් අපේ දරුවෝ ඒ සමහර වෙලාවට සමහර පළාත්වල ඒවා හමු නොවෙනකොට ඒ අයගේ මනසේ ඇති වෙනවා ටිකක් මානසික වශයෙන් පොඩි දුර්වලතාවයකුත්. ඒකත් අපේ සෞඛ්‍යයට තරම් හිතකර තත්ත්වයක් උන්නේ. ඒක ඔය සියලු කරුණු කාරණා එකතු වෙනකොට ඔය පෝෂණ ඌනතාවයට දැඩිසේ බලපෑමක් දැන් සිද්ධ වෙලා තියෙනවා. වෛද්‍යතුමා මම කැමතියි මෙතුමා එකතු කරන කාරණයට යම් ඌනපූර්ණයක් ලබා ගන්න. දැන් මේ කාලවකවානුවේ පවතින ආහාර අර්බුදයත් එක්ක ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සහ කාන්තාවන්ගේ පෝෂණය ගැන ටිකක් වැඩිපුර හිතන්න වෙනවනේ. මොනවද gedara තියෙන දේවල් භාවිතා කරලා කරන්න පුළුවන්? ඔව්. අනිවාර්යයෙන්ම අපි යම්කිසි ආහාර රටාවකට පුරුදු වෙලා හිටියනම් ඒ ආහාර රටාවේ යම් අඩුපාඩු ඇති වුණොත් ඒවයින් ලැබිච්ච පෝෂක පදාර්ථ වල ඌනතා ඇති වෙනවා. දැන් අපි බලන්න අවශ්‍ය වෙන්නේ අපිට කිසියම් විදියක අකණ්ඩව අපිට යම් පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් ආහාර වෙළඳපොළක් තිබුණා නම් ඒ ආහාර වෙළඳපොළට අද පහසුවෙන් ප්‍රවේශ වෙන්න බැරි නම් ඒක ආර්ථික හේතු හෝ එහෙම නැත්නම් ඒවායේ හිඟතාවය නිසා අපිට ඒවා ලබා ගන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා විකල්ප වලට යන්න. ඒ විකල්ප වලට යනකොට අපිට ප්‍රධාන මූලධර්ම කීපයක් ගැන හිත යොමු කරන්න ඕනේ. පළවෙනි එක තමයි අපි ආකල්පමය වශයෙන් පිළිගන්න සිද්ධ වෙනවා මේ පෝෂණ පදාර්ථ නැත්නම් පෝෂක තිබෙන්නේ ඔය කියන මහේශාක්‍ය ආහාරවල පමණක් නෙමෙයි කියලා. මම මේ මහේශාක්‍ය අල්පේශාක්‍ය කියලා බෙදන්න හදන්නේ. අපි හුඟක් වෙලාවට පොලකට ගිහිල්ලා එළවලු තෝරනකොට උනත් මේක බෙදා ගන්නවා. ඒ කියන්නේ මුලින්ම චින්තනය වෙනස් කරගන්න. අන්න හරි. ඒ කියන්නේ වැදගත් ආහාර තියෙන. ඒ කියන්නේ ලැජ්ජ නැතුව කන්න පුළුවන් ආහාර කෙනෙකුට දෙන්න පුළුවන් ආහාර කියලා. දැන් අපේ ගෘහණියක් අපි ලිස්ට් එකක් හදන්න කිව්වොත් එහෙම මොනවද ගිහිල්ලා කඩේට ගිහිල්ලා හරි පොලට ගිහිල්ලා හරි එහෙම නැත්නම් සුපර් මාකට් එකට කරලා ගේන්නේ මොනවද කියලා. අපි ලිස්ට් එකක් හදන්න කිව්වොත් ඒ ලිස්ට් එකේ උඩම තියෙන්නේ මහේශාක්‍ය ටික. හරිද? ඒක මම නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. අපි අල ගේනවා කිව්වොත් අපි මොනවද කියන්නේ අර්ථපල්නේ. අල කිව්වොත් අර්ථපල්නේ. හැබැයි අල කියන්නේ අර්ථපල් නෙමෙයි ලංකාව ඇතුලේ. අල කියන්නේම පිටින් ආපු එක. ලංකාවේ තියෙනවා කන්න පුළුවන් අල වර්ග 90ක් 100ක් විතර. එතකොට ඒකෙන් අඩු ගානේ 10ක් 12ක්වත් මං හිතන්නේ අපේ සමාජයේ ප්‍රචලිත වෙලා තියෙනවා කියලා. ඔය දැන් ගැබිණි මව්වරුන් ගැන කිව්වා. ගැබිණි මව්වරුන්ට හොඳටම පෝෂණය දෙන අල වර්ග අපේ රටේ දේශීය අල වර්ග තියෙනවා. එතකොට අපේ ප්‍රධාන ආහාර ප්‍රභවය අපි දන්නා ප්‍රධාන ආහාර ප්‍රභවය කියලා කියන්නේ හාල්. ඒ කියන්නේ බත. එතකොට මේ බත් අපි තුන් වේලම බත් කන සංස්කෘතියක් ඇති කරන් තියෙනවානේ. මේක තමයි ප්‍රධානම අපේ වරද මේ. මම කියන්නේ දැන් අපි දැන් දෙවෙනි මූල ධර්මය තමයි අපි පවත්වාගෙන ආපු රටාව වෙනස් කරන්න පුළුවන් ආත්ම ශක්තියක් තියනවාද කියන එක. තුන් වේලම බත් කන්න ඕනද? එහෙම එකක් නැහැ. ලංකාවේ තිබිච්ච සංස්කෘතිය තුන් වේල බත් කෑවේ නැහැ. ඒගොල්ලන්ගේ තිබුණේ ආහාර විවිධත්වය. ඒගොල්ලෝ අල කෑවා, ඇට වර්ග කෑවා, වට්ටක්ක තම්බ ගැනත් එක වේලකට කෑවා අපි. එතකොට අපි ගිහිල්ලා තැනකට කියනවාද මං අද වට්ටක්ක තම්බ ගැන කෑවේ කියලා. පොල් ටිකක් එක්ක. කියන්න බෑනේ. හැබැයි වට්ටක්කවල තියෙන ඒ ಗುಣ ගත්තොත්, පෝෂක පදාර්ථ ටික ගත්තොත් අපි ලැජ්ජ වෙන්නේ නැහැ කියන්නේ. බය නැතුව ආඩම්බරෙන් කියන්න පුළුවන් මම වට්ටක්ක තමයි කෑවේ එක වේලකට. වේලක් පිරිමහා ගත්තේ. වේලක් පිරිමහා ගත්තේ වට්ටක්ක වලින් අපේ සමාජයේ. වට්ටක්ක වලින් වේලක් පිරිමහනවා කියන එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. ඒ නිසා අපිට දෙවනුව සිද්ධ වෙනවා අපි පවත්වාගෙන ආපු රටාව තැනකින් කඩන්න. තුන්වනුව අපි යම් සාර්ථක විකල්ප සම්බන්ධයෙන් අපිට විශ්වාසය තියන්න සිද්ධ වෙනවා. මොකද්ද සාර්ථක විකල්පය කියලා කියන්නේ? මේ අපි දැන් අද කතා කරනවා අලුත් මම මේ ප්‍රශ්නයට එළඹෙමින් ඉන්නේ අලුත් සංකල්පයක් ආහාර සුරක්ෂිතතාවය කියලා.
දැන් මේක බටහිරින්නේ අපිට එන්නේ මේ ආහාර සුරක්ෂිතතාවය කියන එක. මොකද ලෝකේ ඒ බටහිර රටවල් වල දරුණු ඍතු ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ශීත කාලයේ තියෙනවා, ග්‍රීෂ්ම කාලයේ තියෙනවා. මේවා අතර තව විශාල වෙනස්කම් ඇති වෙනවා. දැඩි දේශගුණික කාලගුණික විපර්යාස වලට මුහුණ දෙනවා. මේවත් එක්ක ඒගොල්ලන්ට ආහාර සුරක්ෂිතතාවය ඕනේ. මොකද ඒගොල්ලන් පදනම් වෙලා ඉන්නේ ආහාර වර්ග කීපයක් මත. ආහාර වර්ග 10ක් 12ක් මත තමයි ඒගොල්ලන්ගේ ආහාර රටාව යන්නේ. මොකද ඒවා සම්පූර්ණම වාණිජ භෝග කෘෂිකර්මය මත තමයි ඔවුන් රැඳී පවතින්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ අක්කර දසදහස් ගණනක් එකම භෝගය වගා කරලා ඒවා සැපයුමක් තමයි වෙළඳපොලේ තියෙන්නේ. හැබැයි ලංකාව වගේ රටක නැත්නම් ඉන්දියාව වගේ රටක එහෙම නැත්නම් දකුණු ආසියාව විශේෂයෙන්ම දකුණු ආසියාව අග්නික ආසියාව වියට්නාමය කාම්බෝජියා වගේ රටවල් වල මේ තත්ත්වය වෙනස්. අපේ සාම්ප්‍රදායික ජීවන රටාව ඇතුලේ ආහාර සුරක්ෂිතතාවය කියන එක තිබුණේ ආහාර විවිධත්වය උඩ. අපිට ඕන දෙයක් කන්න පුළුවන්. ඒ කියන්නේ වටේ තියෙන දේවල් වලින් කන්න බැරි දේවල් නැහැ. එක්තරා පෝෂණ විද්‍යාඥවරයෙක් බටහිර පෝෂණ විද්‍යාඥවරයෙක් විදේශික කාන්තාවක් ඇය වරක කියනවා ලංකාව වගේ රටක බැලුවත කොළ පාටයි. හරිද? මේ වගේ රටක විටමින් ඌනතා මන්ද පෝෂණය තියනවා කියන එක හිතා ගන්න බෑ. මොකද ඒ තරමට මිනිස්සුන්ට සුලභයි. ඒ කියන්නේ කන දේවල් සුලභයි. අපිට ප්‍රශ්නේ තියෙන්නේ එක්කෝ අපි ඒවා කන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ඒවා කන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ඒවා කන්න තරම් අපිට ආත්ම ශක්තියක් නැහැ. මම මේ ආත්ම ශක්තිය කියන වචනේ වැඩියෙන් අවධාරණය කරන්නේ ඊටාම අත්‍යවශ්‍ය අපිට මේ වෙලාව ආත්ම ශක්තිය. මොකද ආත්ම ශක්තිය ඕනේ වෙනස් වෙන්න. ඒ වෙනස් වෙන්න ආත්ම ශක්තිය ඇති කරන්නේ නම් අපි අපේ දේ කරේ හොඳ විශ්වාසයක් ඇති කරගන්න. දැන් ඔබ අහුවනේ ගැබිනි මව්වරුන් ගැන. දැන් ගැබිනි මව්වරුන් සායනයට ගියාම උන්ට ෆෝලික් ඇසිඩ් පෙත්ත දෙනවා. මම ළඟදී දැක්ක ප්‍රවෘත්තියක් ලංකාවේ පහුගිය කාලේ දීපු ඔක්කොම ඒ ගැබිනි මව්වරුන්ට දීපුවා කල්පැනපුවා කියලා. ඒකට කෝප් එකේ පරීක්ෂණයකුත් යනවා. ඒ කියන්නේ ඒ කොහොමද මේ ප්‍රමිතියෙන්තර ඖෂධ දුන්නේ කියලා. එතකොට ඒ දීපු ෆෝලික් ඇසිඩ් වලින් ඔය කියන ගුණේ එන්න ඇතිද? නැහැනේ. අපි දැන් තමයි දන්නේ කල්ලිකුත් වෙච්ච අපි මේ බීලා තියෙන්නේ කියලා අපේ මව්වරු. එතකොට මේ ෆෝලික් ඇසිඩ් කියන වචනේට ෆෝලික් කියන වචනේ තේරුම ෆෝලේට් කියන්නේ කොලේ කියන එකයි. කොළ පාට පත්‍රය කියන එකයි. එතකොට එහෙමනම් අපේ රටේ ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන් අපේ කන බොන දේවල් වලින්. අපිට පුරුදු කරලා තියෙන විදිය. දැන් අපි ආත්ම ශක්තිය හදා ගන්න ඕනේ. මේකට එකඟ නොවන කණ්ඩායම ඇති. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ දැන් විද්වතුන්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන් මේ අය දැන් තමන්ගේ අදහස් ආකල්ප සහ චින්තනය වෙනස් කරලා අපේ රටේ සම්පත් මත අපේ රටේ මිනිස්සුන්ට මේ පෝෂණය දෙන්නේ කොහොමද කියන කාරණය ගැන විද්‍යාත්මක ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. පැහැදිලි කිරීම කරන්න පුළුවන් වෙන්න ඕනේ. පර්යේෂණ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා මිනිස්සුන්ට ඒත්තු ගැනීම සඳහා මාධ්‍ය පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව බෑ. දැන් අපි දැන් මම අර කිව්වනේ ආහාර සුරක්ෂිතතාවය මත ආහාර විවිධත්වයේ මතයි අපි පදනම් වුණේ කියලා. ඒ කියන්නේ අපිට එක එක ප්‍රදේශවල එක එක පළාත්වල ඒ තමන් ජීවත් වෙන වටපිටාව අනුව කන්න පුළුවන් දේවල් තියෙනවා. ඊළඟට අපි ළඟ තිබුණා ඒ කන්න පුළුවන් දේවල් හදා ගැනීම පිළිබඳ, සකස් කර ගැනීම පිළිබඳ, සංස්කරණය පිළිබඳව ඒවා කෑම සඳහා සූදානම් කර ගැනීම පිළිබඳ සම්ප්‍රදායික දැනුමක් තිබුණා. මිශ්‍ර කරගන්නේ කොහොමද කියලා. දැන් ඔබම කතා කරපු ඒ කොටසට ආවොත් ගැබිනි මවුරුන්ගේ ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඔබ කිව්වා නීරක්තිය ගැන. නීරක්තිය ඇති වෙන ප්‍රධාන හේතුව තමයි යකඩ උණතාවය. දැන් යකඩ අපිට තියෙන ආහාර වර්ග නැද්ද අපේ වටේ? සාමාන්‍ය පලා වර්ගයක් ගත්තත්, ගොටුකොළ ගත්තත් ඉතාමත්ම ඉහළ මට්ටමේ යකඩ සංයුතියක් තියෙන පලා වර්ගයක් තමයි ගොටුකොළ කියලා කියන්නේ. ඒතර ගොටුකොළ වලින් අපිට යකඩ ලබා ගන්න නම් ඒකට අපිට හොඳට දෙහි ටිකක් දාලා, පොල් ටිකක් දාලා ගොටුකොළ සම්බෝලයක් හදාගත්තාම ඒකට අවශ්‍ය C විටමින් ටිකක් හම්බ වෙනවා. ඒකේ තියෙන කැරොටින් ටික උරා ගන්න ඕන පාමික් ඇසිඩ් එකක් හම්බ වෙනවා අර පොල් වල තියෙන.
එතකොට අපිට ඒකෙන් ලැබෙන මම කියන්නේ ඒ සාම්ප්‍රදායිකව මේ ඇති කරන මිශ්‍රණයම තියෙනවා ඒ අර මේ ඩොක්ටර් රුවන් කිව්වා වගේ සමහර අපේ උයන පිහින විදි නිසා සමහර අපෙන් ඒ සමහර පෝෂක ද්‍රව්‍ය නැතිවීමට තියෙන ප්‍රශ්නයට විසඳුමක් තියෙනවා ඒකෙන්. ඒ කියන්නේ අපි සාම්ප්‍රදායිකව කරගෙන ගියා. අපි කොස්සට තියෙන කාලෙට ඒ කොස්සට ටික වැලියට දමලා ඊළඟ අවාරයට ඒ කොස්සට වැලි කොස්සට පාවිච්චිට ගත්තා. එතකොට අපි අපේ පුතුන් මිත්තෝ දැනගෙන කළාද නොදැන කළාද දන්නේ නැහැ. සාමාන්‍ය කොස්සට ආහාරයට ගන්නවට වඩා අර වැලි කොස්සට ටික ආහාරයට ගන්නකොට එහි තිබෙන පිෂ්ඨය ඊටාම ලෙහෙසියෙන් ශක්තිය බවට පරිවර්තනය වෙන්න පුළුවන් විදියට ඒක ඇතුලේ වෙනස් වීමක් වෙලා. එතකොට අපි වැලි කොස්සට කන්නෙම අපිට ශක්තිය ඕන කාලෙට. වෛද්‍යතුමා අපි මේ කතා කරමින් ඉන්නේ ගර්භණී මව්වරුන්ගේ පෝෂණය ඒත් එක්කම මේ වෙලාවේ අපේ වැඩසටහන නරඹන වැටි දරුවන් ලැබීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කාන්තාවන් පවා බොහෝ දෙනෙක් පෝෂණය ගැන මේ වෙලාවේ වද වෙන හින්දා අපි මේ ගර්භණී මව්වරුන්ට නැත්තම් දරුවන් අපේක්ෂිත කාන්තාවන්ට බොහෝ ගුණදායකයයි කියන මේ දේශීය අල වර්ගයක් හිඟුරල් ඒ වගේ ආහාර පාන ගැනත් මතක් කරමු. දැන් එතකොට දැන් අපිට දැන් ගර්භණී මාතාවක් තමන්ගේ දරුවා කුසයට එනකොටම තමන් පෝෂණය හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දරුවෙකුගේ පෝෂණය ගැන කතා කරන්නේ දරුවෙක් උපදින්න පටන් ගත්ත, ඒ කියන්නේ පිළිසිඳ ගත්තට පස්සේ නෙමෙයි. දරුවෙක් පිළිසිඳ ගන්න ඉස්සෙල්ලා ඉඳන්. එතකොට අපි කාන්තාවක් හැමතිස්සෙම දරුවෙකු පිළිසිඳ ගැනීමට සූදානම් වන කාන්තාවක් හැමතිස්සෙම තමන්ගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මොකද හේතුව දරුවා කියලා කියන්නේ තමන්ගේ කුසේ වෙන්න වෙනත් ජීවියෙක්. එතකොට අම්මගෙන් තමයි එයා පෝෂක ද්‍රව්‍ය ලබා ගන්න. එතකොට අම්මට හැමතිස්සෙම අතිරේක පෝෂණයක් අවශ්‍යයි. ඒතකොට දරුවා ඉපදුනාට පස්සේ කිරිබොන කොටත් ඒ දරුවා අම්මගේ පෝෂණය තමයි උරා ගන්න. ඒ නිසා අපි මුලින්ම අර මම කියපු විදියට අම්මා කෙනෙක් දරුවෙක් උපදින්න ඉන්නකොට ඒකට අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය වල අර අපි විවිධත්වය හදා ගන්න ඕනේ. මොකද ආහාර විවිධත්වයෙන් තමයි පෝෂක විවිධත්වය තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් කල්පනා කරන්නේ ප්‍රෝටීන් ඕනේ, කාබෝහයිඩ්‍රේට් ඕනේ, විටමින් වර්ග ඕනේ, ලිපිඩ ඕනේ, ওই විදියටනේ. නමුත් අපි අනිත් පැත්තෙන් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේදය හරහා කල්පනා කරනකොට අපි කියන්නේ ප්‍රධාන වශයෙන්ම ආහාරයක් සමවර වෙන රසය. රස වර්ග 6ම තියෙන්න ඕනේ. රස වර්ග 6ම තියෙනකොට ඒ රස වර්ග 6 නිර්මාණය කරන්න අවශ්‍ය පංචමහා භූත වල සමතාවය ඇති වෙනවා. එතකොට දැන් අපි විටමින් ගත්තත්, ප්‍රෝටීන් ගත්තත්, ලිපිඩ ගත්තත් මේක පංචමහා භූතයන්ගේ නිර්මාණයක්නේ. දැන් එතකොට අපි දන්නවා අපේ රටේ ප්‍රධානතම වැදගත්ම දෙයක් තමයි අපේ රටේ පොල්. අපි හැම ආහාරයට පොල් ගන්නවනේ. දැන් මේ අපි හුඟක් වෙලාවට මේ පොල් වලින් ලබා ගන්න ප්‍රයෝජනය බොහොම අඩුයි. මොකද අපි හුඟක් වෙලාවට ඒක මේ පොල් කිරි හැටියට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සම්බෝල හැටියට පාවිච්චි කරනවා. එච්චරයි. හැබැයි අපිට ඔබ දන්නවද පොල් කිරි කියන එක ආහාරයට මේ ආහාර උයන්න නොදා නිකන් පානයක් හැටියට බොන්න පුළුවන්. ඒතර ගැබිනි කාන්තාවන්ටත් ඒක හොඳ පෝෂ්‍යදායී ආහාරයක්. දැන් කෙනෙක් කියනවා නම් මට මොනවද පිටිකිරි ඕනේ කියලා අපිට බය නැතුව යෝජනා කරන්න පුළුවන් විකල්පයක් තමයි පොල් කිරි කියන එක. ඊළඟට කිතුල් පිටි අපිට කැඳ වශයෙන් බොනවා නම් ඉතාමත්ම හොඳ ගර්භණීන්ට හොඳ ආහාරයක් කිතුල් පිටි කැඳ. මොකද හේතුව ඒකේ පෝෂණය තියෙනවා. ඒවා ගර්භය යම් ආකාරයක දුර්වල වෙනවා නම් ගර්භය මුල් කාලයේදී ගර්භය අයින් වෙන්න ඒවා අපි ගබ්සා වීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඒවා ස්ථාවර කරන්න වැදගත් වෙනවා. ඊළඟට ඔබ කිව්වාගේ හිඟුරල ඊළඟට අනිකුත් තව පළතුරු වර්ග ඊළඟට විශේෂයෙන් පලා වර්ග. පලා වර්ග ගැන කියන්න ඕනේ පලා වර්ග ආහාරයට ගන්නකොට අපිට එක්කෝ ඒ පලා වර්ග අපිට හැමතිස්සෙම අපි කනකොට ඒ ව්‍යංජනයකට අවශ්‍ය මාළුවක් හැටියට එහෙම නැත්නම් මැල්ලුමක් හැටියට එහෙම නැත්නම් සලාදයක් හැටියට. මොකද පලා වර්ග ආහාරයට ගන්නකොට ආහාරට ගැනීමේ වැදගත් නීතියක් තියෙනවා. ඒ තමයි එක්කෝ අපි ඒවා එළඟි තෙල් වගේ දෙයකින් ටෙම්පරාදු කරලා ගන්න ඕනේ. මොකද ආයුර්වේදයේ තියෙනවා පලා වර්ග හැමතිස්සෙම ටෙම්පරාදු කරලා ගන්නවා නම් ඒකේ ගුණය වැඩි කියලා. ඒකට හේතුව තමයි ඒකේ තියෙන B විටමින්, කැරොටින් කියන පදාර්ථය ඊටාම හොඳින් දිය වෙලා B විටමින් නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් ඒවා පොල් එක මිශ්‍ර කරනවා. ඒක කොළ කැඳ හැටියට
මොකද ගර්භිණී මව්වරුන්ට ඉතාම හොඳ තමයි කොළ කැඳ. සාමාන්‍යයෙන් අපි නිර්දේශ කරන කොළ වර්ග තියෙනවා විශාල සංඛ්‍යාවක්. ඒ ඕනම කොළ වර්ගයක අපිට කොළ කැඳ පාවිච්චි කරන්න පුළුවන්. කලවම් කරලා කොළ කැඳ පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම වැල්පෙල්ල වගේ කොළ වර්ග ගර්භිණී මාතාවට වඩා හොඳයි. මොකද ඒකේ සිසිල් ගුණය වැඩියෙන් තියෙනවා. අනිත් එක තමයි හැමතිස්සෙම ගර්භිණී මාතාවක් Tamanගේ අග්නිය බඩගින්න හොඳින් තියාගන්න ඕනේ. ආහාර ජීර්ණය වීම හොඳට පවත්වා ගන්න. ඒ සඳහා අපේ ආහාරයට හොඳින් කුළුබඩු වර්ග එකතු කර ගැනීම ඉතා වැදගත් වෙනවා. මොකද එතකොට තමයි අර දරු ප්‍රසූතියට අවශ්‍ය වෙන මවගේ ශරීරය සකස් වීම. අපි කියන ස්රෝතස් කියලා. ඒ කියන්නේ ශරීරයේ තියෙන ගමන් යම් යම් ද්‍රව්‍ය කියන්නේ රුධිරය පමණක් නෙවෙයි අපි දන්නවා ශරීරයේ විවිධ ද්‍රව්‍ය විවිධ වර්ග ගමන් කරන වසා වගේ දේවල් මේ සඳහා අවශ්‍ය වනේ මාර්ග එහෙනම් පත එහෙම නැත්නම් ඒ channels ඒවා සුද්ධ පවිත්‍ර වෙන්න අවශ්‍ය හොඳ සහයක් ලැබෙනවා. අනිත් එක ඒවා ප්‍රතිඔක්සිකාරකයි. ප්‍රතිඔක්සිකාරකය කියලා කියන්නේ පටක අලුත් වැඩියා කරනවා, පටක වැයවීම අඩු කරනවා. ඒතර මේ ඔක්කොම හරහා අර ගර්භණී මාතාවකට ඒ ගැබේ ඉන්න දරුවාට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න පෝෂණය සලසනවා. තව එක ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ඔබ අහලා ඇති මේ අපි දැන් කිරි බොනවනේ. කිරි බොනවට වඩා කිරි කන එක. මොකද ඒවයි තියෙනවා මේ ප්‍රෝබයොටික්ස් කියන එක. මොකද ගර්භණී මාතාවකට ඉතාම අවශ්‍යයි ශුද්ධ ජීවීන් ඒ ශරීරයේ අපේ තියෙන බඩවැලේ ඉන්න ස්වභාවික ශුද්ධ ජීවී ගහණය පවත්වාගෙන ගැනීමට. ඒ සඳහා ඔය මොනවාද අපි කියන්නේ මුදෝපු කිරි. ඊටාම හොඳ ආහාරයක්. ඉතින් ඒ වගේ ආහාර අපිට විශාල ලයිස්තුවක් කතා කරන්න පුළුවන්. මං හිතන්නේ අර පවත්ව ගන්න ඕනේ අපිට එකම ආහාරයක් නැති වුණාට ඒ වෙනුවට වෙන ආහාරයක් හොයාගන්න පුළුවන්. ඒක තමයි වැදගත් වෙන්නේ. හොඳයි, කාලාත්‍රයේ කතාබහ තුළින් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි ලෙඩ නැති හෙටක් ගැන කතා කරමු. විරාමයෙන් අනතුර අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රයේ කතාබහත් එක්ක. අද මාතෘකාව ලෙඩ නැති හෙටක්. වෛද්‍යතුමා ගෙවත්තේ තියෙන පෝෂණය ඖෂධමය ගුණය බහුලව තියෙන භෝග වර්ග ගැන අපි කතා කරමු. අපි මේ දේවල් මේ සමහර වෙලාවට අඳුනන්නේ නැතිකම හින්දා ආහාරයට එකතු කරගන්නෙත් නෑනේ. ඒ නිසා අපි හඳුන්වලා දෙමු ගෙවත්තේ තියෙන අපිට පරිභෝජනය කරන්න පුළුවන් ඖෂධීය සහ පෝෂණීය ගුණයෙන් අනුන භෝග වර්ග පිළිබඳව. ඔව් ඇත්තටම අපේ තියෙන ඔය සමහර වෙලාවට ඔය සමහර භෝග වර්ග අපේ දැන් මේ සමාජයෙන් ඈත් වෙද්දී ඔය කියන භෝග වර්ග වලට විවිධ කියන්නේ සත්ව හානි හින්දා වෙච්ච දේවල් තියෙනවා. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් ගෙවත්තක ඔය පොඩි කෘමි අර්බුද නිසා වෙන විනාශයන් නැරෙන්න අර පලා වර්ග වගේම විවිධ භෝග වර්ග අපිට පොඩි ගෙවත්තක සාමාන්‍යයෙන් ඔය ඉන්න නාගරිකරණ ප්‍රදේශයක වුණත් පොඩියට වුණත් හදා ගන්න පුළුවන් ඕන තරම් භෝග වර්ග තියෙනවා. ඒවෙන් අපිට හමු වෙන අර khනිජ අපිට අවශ්‍ය වෙන විටමින ප්‍රමාණය අර නාම වශයෙන් විටමින් A B C D කියලා වෙලා නාමකරණයට ලක් නොවුණාට පොදුවේ සමස්තයක් වශයෙන් ඒ කාලෙත් මේ මිනිස්සු අපේ දෙමව්පියෝ අපේ පරම්පරාවල එන සීයලා මුතුමිත්තෝ ඒවා ඒ ආහාර වශයෙන් එකතු කරගත්තා. විශේෂයෙන් ධාන්‍යමය වශයෙන් එකතු කරගන්න හුඟක් තැන්වල. ඒ වගේම අර තුමිය මතක් කරා වගේ ඉස්සෙල්ලා මෙතුමාගේ පැහැදිලි කිරීම වල ගැබිනි කාන්තාවන් විස්තර කිරීම වලදී අර අලවර්ග ගැන කතා හිඟුරල අලවර්ග ගැන කතා කරද්දී වගේම ඒ තැන්වලදී ඒ පෝෂණයට විශේෂයෙන් ගැබිනි කාන්තාවන්ගේ පෝෂණයට අර ඇඟනිවෙන් අර කිතුල් මේ පිටිවල මිශ්‍ර කැඳ වර්ග ගැන කිව්වා වගේම හුඟක් වෙලාවට ඔය නෙළුම් අල වලින් හදන කැඳ වර්ග පෝෂණයට එකතු කරගන්න තැන් තියෙනවා. ඒතකොට මේ නෙළුම් අලවල නමුත් අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සමාජයේ කාලයත් එක්ක මිනිස්සුගේ සමහර මත එක්ක මිනිස්සු අතරමං වුණා. සමහරු සමාජගත කරා විවිධාකාරී මත සමහර අල වර්ග වලට වෙන්න පුළුවන්. නෙළුම් අලක් කන්න හොඳ නැහැ කියලා කාලයක් මතයක් තිබුණා. සමහර අවස්ථාවල සමහර මත ගොඩ නැගුණා. නමුත් ඇත්තටම වැව් තාක්ෂණය වාරි තාක්ෂණයත් එක්ක බලනකොට ඒවා ඒ වාරි තාක්ෂණයේ ඔය ඉස්සර ඒ දැන් අපි අර කාලයත් එක්ක මේවා හරියට ඩඩත්තු කරණයන් වලින් ගිලිහි වුණ නිසා අපිට ඒ වැව් වල වැව් පත්ලේ රැඳෙන දේවල් රොම්මඩ වශයෙන් රැඳෙන දේවල් වල යම් විස කොටස් එකතු වෙන්න පුළුවන්. විශේෂයෙන් බැරලෝහ වර්ග එකතු වෙනවා කියලා මතයක් තමයි උතන ගොඩ නැගුණේ. නමුත් මේ වැව්
තාක්ෂණයේ හදද්දී ඒ වැවට එන වතුර එනකොට ඒ කාලේ සමාජය තුළ ඒ වතුර එන මේකේ ඉපල් නැත්තම් ඔය පොඩි වැටි තාක්ෂණයක් පෝටා වැටි ඒ වගේ කොළ වර්ග වලින් වතුර ගලාගෙන එන එකේ පොඩි තෘණ වර්ගයක් හරහා වතුර ගලා යෑමක් ඔය වැවුතා වාරි තාක්ෂණයේ මුල් කාලේ අඳුරගෙන තියෙනවා. ඒතකොට මේ වතුර ගලාගෙන එන්නේ ඒ අදාළ මඩ හොදගෙන එන මඩ කොටස් එක්ක එකතු වෙන අපද්‍රව්‍ය කොටස් පෙරීමකට ලක් වෙනවා. ඒ පෙරණයක් ස්වභාවික පෙරණයක් එතන ඒ වාරි තාක්ෂණයේ තිබිලා තියෙනවා. ඒතකොට මේ අපද්‍රව්‍ය කොටස් අර වැවට එකතු වෙලා ඒකරාශී වීම ගොඩක් අඩු වෙලා තිබුණා. ඒතකොට ඔය කියන ඔය දැන් පහු කාලීනව ගොඩනැගිච්ච මතයත් එක්කනේ ඔය නෙළුම් වල භාවිතේ දුරස්වනේ. නමුත් එහෙම ඒකරාශී වීම අඩු වෙච්ච පරිසරයක් තමයි ඈත අතීතයේ තිබුණේ. කාලයත් එක්ක ඒවා ගොඩ වෙලා ඒවත් එක්ක එකතු වෙච්ච සමහර දේවත් එක්ක ඒ අලට එකතු වෙන්න පුළුවන් දේවල් ගැන යම් යම් මත වපුරුවාම ඊවෙන් අපේ මිනිස්සු ගොඩක් ඈත් වුණා. ඔය හිඟුරලාල ගැන ගත්තත් හිඟුරලාල පෝෂණයෙන් ඇත්තෙන්ම ගොඩාක් හොඳ පෝෂණ තත්ත්වයක් දකිනවා අර විදිහටමයි. නමුත් එතෙන්දිත් අර තියෙන පරිසර සමහර සාධක උලුප්පල පෙන්වුවා අර විදිහට සමහරලාට පරිසරයේ තියෙන ලොකුම දේවල් ලොකුම විස කොටස් නැත්තම් පසේ තියෙන දේ වැඩියෙන්ම උරාගන්නේ අලයට කියලා. එහෙම බැලුවාම ඔය කියන අර්ථබල් අලය ගත්තාම අර්ථබල් අලය පෝෂණය කරන්න යොදන තරම් කෘෂි මේවා වෙනත් මේ පොළවේ නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තුළ නමුත් අර අල අර හැදෙන්න ස්වභාවික පරිසරයෙන් උරාගත්ත දේවල් වලට විවිධ නිර්වචන ආවහම මිනිස්සුගේ ආකල්පයේ වශයෙන් වෙනස් වුණා. අර චින්තනයේ වශයෙන් පෙරලීමක් අර මෙතුමා පැහැදිලි කරා වගේ ඒතන්ට එන්න ඕනේ. ඇත්තටම ඒ අල නැත්තම් ඒ භෝග වගාවන් වලට යොමු වුණොත් විතරයි අපිට මේ ගමනේ මේ පෝෂණය අපිට ආපහු සමාජගත කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම අර කිව්ව විදිහට අර මාතෘකාව තුළ දැන් ඔබතුමිය මතක් කරපු විදිහට අර ඇට වර්ග ගැන කතා කරලා භෝග වර්ග ගැන කතා කරලා විවිධ භෝග වර්ග වලින් අපේ පෝෂණයට අවශ්‍ය කොටස් එකතු වෙනවා. එතෙන්දී හුඟක් වෙලාවට අපිට අපේ පරිසරය තුළ හුඟක් දේවල් කල් තියාගන්න විවිධ ක්‍රම ඒ ඇට වර්ග මේ කාලේ හැදෙන සමහර ධාන්‍ය වර්ග අපි කල් තියාගන්න විවිධ ක්‍රම ඔස්සේ ඒවා අපිට පුළුවන්කම තිබුණා තව කාල පරිච්ඡේදයක් තියාගන්න. ඒවට අර රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් එකතු නොකර ස්වභාවික ක්‍රමවේද ඔස්සේ ඒවා තියාගැනීමේ ක්‍රමවේදයක් එක්ක ඒ අටු පුරවලා ඒ දුම් මැසිවල ඒ ගෙවල් වල රැඳෙනවා. දැන් ඉතින් මේ නාගරිකකරණ පරිසරය තුල අපි මේ කතා කරන සාධකයේ දකින්න නැති වුණත් අදටත් අර වැඩි හරියක් තියෙන ඉතින් මේ කියන සීමා වෙච්ච කොටු වෙච්ච පරිසරයෙන් තොර වෙච්ච ඉඩක් ලොකු පරිසරයක් අපිට අපේ ගෙවත් වල තියෙනවානේ. වෛද්‍යතුමා මේ අපි දැන් මේ කතා කරන මොහොතේදීත් අපේ වැඩසටහන නරඹන සමහරුත් දන්නේ නැතුව ඇති ඔය ගෙදර පෝච්චි ආයිනේ හැදෙන මේ පැණිතෝර පැලේ නැත්තම් මේ ලෙට්ට කොච්චි පැලේ එහෙමත් නැත්තම් මේ කුප්පමේනිය පැලේ මැල්ලුමකට එකතු කරගන්න පුළුවන් කියලා අපි උදාහරණත් එක්ක මේ නිසා මතක් කරමු. සමහර වෙලාවට අපි වල් පැලයක් කියලා උදුරලා දාන්න කලින් අපිට පාවිච්චි කරන්න පුළුවන් ගෙවත්තේ තියෙන එහෙම පුංචි පැල ඇටි ගැන. ඔව් ඇත්තටම ගෙවත්ත තුල එහෙම අඳුර ගන්න පුළුවන් පැල වර්ග දැන් නාගරික පරිසරයෙන් බැහැර වුණාට පස්සේ පෝච්චි තුල එකතු වෙන්න පුළුවන් විවිධ මැල්ලුම් වලට ගන්න පුළුවන් වර්ග ඔය කුරින්යන් එතකොට කිරියාගුණ එතකොට ඊට අමතරව ඔය කියන මේ අපි පාවිච්චි කරන තිත්තාගුණ වගේ මේ පලා වර්ග මේ මැල්ලුම් වර්ග අපිට අඳුර ගන්න පුළුවන්. ඒවා සාමාන්‍ය පොඩි පරිසරයක උනත් ගෙවත්තක පෝච්චියක වවලි වෙලා වැලක් යවා ගන්න පුළුවන් ළඟ තියෙන වැටකට තාප් එකට යවලි වෙලා අපිට ඵල නෙලා ගන්න පුළුවන්. මහ ලොකුට බෙහෙත් කරන්න ඕනෙත් නෑ ඕවා වගා කරගන්න. ඇත්තටම ඒවා ස්වභාවික පරිසරයත් එක්ක බැඳිලා ඒවා වැඩෙනවා. ඒවා සාමාන්‍යයෙන් කැලෑවට වැවෙන ඒවා. මේකට අමුතුවෙන් තෙල් ගහන්න, අමුතුවෙන් මැස්සෝ එලවන්න, අමුතුවෙන් එහෙම පරිසරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ වැල්. ඒ වගේම තමයි ඔය සමහර ඒවේ අපි කොළ මැල්ලුම් ගන්නකොට ඔය සමහර ඔය ඖෂධමය ගුණයකුත් එකෙන් අපිට එකතු වෙනවා. ඒකේ සමහර වෙලාවට එදා මිනිස්සුන්ගේ අතරේ තිබිච්ච සමහර රෝග නිවාරණයට ඒකේ ලොකු පිටුහලක් වුණා. ඒ ආහාර පද්ධතිය එකතු වෙන සමහර මැල්ලුම් වර්ග වලින් සමහර කෘමිහරණ තත්ත්ව නැත්නම් ඒ ක්‍රිමි තත්ත්ව ශාරීරියේ එකතු වෙන විවිධ විස කොටස් ශරීරයෙන් විනාශ කිරීමේ හැකියාවල් අර විටමින් වලට අමතරව ඒවේ එකතු වුණා. ඒ වගේම අර මෙතුමා පැහැදිලි කරපු ආහාර ජීර්ණ පද්ධතියේ අඳුර ගන්න ජීර්ණමය දෝෂ අර දිරවීමේ අඩු වෙන අඩුපාඩු ජීර්ණ කොටස් ජීර්ණයේ මේ හැකියාව වැඩි දියුණු කරන්නත් ලොකු පිටුවහලක්
වෙනවා. ඉතින් අර ඒවා සමාජයෙන් අපෙන් ටික ටික ඈත් වීම තමයි එතන ලොකුම හේතු වෙලා තියෙන්නේ. ඊට අමතරව ඔය කියන මැල්ලුම් වර්ගවල අපි හඳගත්ති කතුරු මුරුංග වගේ පැලෑටි. එතකොට අපි නිතර ඔය පොඩි ඉඩක හැදෙන දේවල්, ගොටුකොළ වගේ දේවල්, ගොටුකොළ වගේ ඒවා පූච්චියක හදාගන්න එක සහ ඒ සාමාන්‍ය පරිසරයේ හැදෙන දේවල්. එතකොට ඔය කියන විදිහට මුහුණු වෙන්න ටිකක් හදාගන්න එක. ඒ කියන්නේ මහා ලොකු ඉඩක් ඕන වෙන්නේ නැහැ. බොහොම සුළු ඉඩක මේ දේ කරන්න පුළුවන්. ඒක පෝච්චියක උනත් අපිට කරන්න පුළුවන් වර්ගයේ පැලෑටි වර්ග ගොඩක් තියෙනවා. ඒව අපිට එක වේලක් පිරිමහ ගන්න මේ දවසේ ලොකු උදව්වක් වෙනවා. විශේෂයෙන් අර ගැටලුව තියෙන්නේ නාගරිකරණයේ තුල අපිට මේ දේවල් හදනකොට ටිකක් අර දැන් අර වාහනෙන් ගිය කෙනා බයිසිකලෙන් යනකොට ටිකක් හිතට පොඩි වෙනසක් එනවනේ. ඒ ආකල්පමේ වෙනස ඇති වුණොත් විතරයි. දැන් ඒ ආකල්පමේ මෙතුමා පැහැදිලි කරපු ආකල්පමේ වෙනස අපිට කරගන්න පුළුවන් වුණොත් විතරයි ඔය කියන විදිහට අර වේ ඵලදාව අපිට භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. නැත්නම් මිනිස්සුන්ගේ හිතවල වැදලම තියෙන්නේ තවමත් අර කිව් විදිහට සුපිරි ගණේ සුපිරි වෙලන්සල් තුලින් අපිට යමක් අරගන්න පුළුවන්. ඒ ගන්න දේ ඊට වඩා රහයි කියන චින්තනයෙන් ඊට වඩා තමන්ගේ අර දහඩිය මහන්සියෙන් අර පරිසරෙත් එක්ක එකතු වෙලා හොදලා ගන්න ඒ දේවල් වල තියෙන රසායනික ද්‍රව්‍යයන් තැවරිලා තියෙන ප්‍රමාණය අඩුකම ගැන හිතෙන්නේ නැහැ. මම ටිකක් එකතු කරන්න ටක්. හොඳයි වයිද. මේ ඩොක්ටර් රුවන් කියප් එකට දැන් අර ඩොක්ටර් රුවන් කිව්වනේ දැන් කිරියංගුණ කුරිඤ්ඤම් වගේ දේවල්. ඒක කිරියංගුණ වගේ ඒවා ගහකට ගියාම විශාල වැල් ඒවා. ඒ කියන්නේ කාලා ඉවර කරන්න බෑ. වටපිරටත් බෙදන්න පුළුවන්. එච්චරටම හැදෙනවා. ඉතින් අනිත් එක තමයි මට මේ කියනකොට තව කීපයක් මතක් වුණා. කතර මුරුංග එතුමා කිව්වා මේ මුරුංගා ගහ කියන එක ඕන වත්තක නිකන් හැදෙනවා. හැදුනහම සමහරවිට මේක කපා ගන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මුරුංගා සාමාන්‍යයෙන් හයිය නැහැ. ඒ නිසා ගෙවල් ළඟ හැදුනහම ලොකුවට හැදුනහම මොක කඩා වැටෙනවා. අතු කඩා වැටෙනවා. ඒ නිසා ගෙට ටිකක් පිටට වෙන්න මුරුංග ගහක් හදාගත්තා නම් තාමත්ම ප්‍රයෝජනවත්. ඒ මුරුංග වලට කියන්නේ මිරකල් ට්‍රී කියලා. ඒ කියන්නේ ලෝකයේ මන්ද පෝෂණ අවශ්‍යතා සම්බන්ධයෙන් නම් දරාපු ගහක් තමයි මුරුංග කියන්නේ. අප්‍රිකානු රටවල මුරුංගා වලට තියෙන ඉල්ලුම ඉතාම වැඩි. අද ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න සුපර් මාකට් එකකට මුරුංගා කැප්සියුල්ස් තියෙනවා. එච්චරටම මුරුංගා වලට ඉල්ලුමක් තියෙනවා. නමුත් අපි මුරුංගා ගැන එච්චර අපි මුරුංගා කරලා විතරනේ අපි කන්න උත්සාහ කරන්නේ. මුරුංග කරල් නොහැදුනත් ගෙදර පරිප්පු ටික උයනකොට පරිප්පු හා සමානව මුරුංග කොළ ටිකක් දාගන්න. ඉති පිටින් කඩලා දාගෙන කන්න ඉතාමත්ම පෝෂ්‍යදායී ඒ වගේම රසවත්. අනිත් එක දැන් අපි පරිප්පු දැන් ටිකක් ගණන්නේ. ටිකක් නෙවෙයි හොඳටම ගණන්. එතකොට පරිප්පු චුට්ටක් දාලා තම්පලා හරි එහෙම නැත්නම් ගෙදර ලැබෙන ඕනම පලා වර්ගයක් දාලා හොයන්න පුළුවන්. උයා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි වට්ටක්ක වැල කියන එක හොඳට වැවෙනවා මුළු වත්ත පුරාම යනවා. හැබැයි අපි මේක වට්ටක්ක ගෙඩියක් එනකම් බලන් ඉන්නවානේ. දලු ටික කන්නේ. දලු ටික අගියට කන්න පුළුවන් හරිම රහයි. ඒ වට්ටක්ක දලු අර අපි සාමාන්‍යයෙන් තව ටිකක් රසවත් වෙන්න අර ලබු කොළ වගේ ඔතලා හදලා කෑලි කපලා හොඳට උයලා කන්න පුළුවන් එකක්. ඒක හරිම රසවත් ආහාරයක්. ඉතින් ඒ වගේ පොඩි පැලෑටි වර්ග පිටවක්ක වෙන්න පුළුවන්, ඇඹුල් ඇඹිලිය වෙන්න පුළුවන්, අර කියපු විදිහට කුප්පමේනිය වෙන්න පුළුවන්. සමහරුන්ට කුප්පමේනිය ඉඳලා හිටලා සමහර අයට පොඩ අසාත්මික වෙනවා. නමුත් කලවම් හැටියට ගන්නකොට අඹරැල්ල දලුත් අපි පරිභෝජනයට ගන්නවනේ. ගාක් දලු වර්ග අපිට කැමරට ගන්න පුළුවන්. ඔබ දන්නවද නැක් ඔය අඹ දලු, කජු දලු පවා තම්බදිය ඇරලා ආහාරයට ගන්නවා, ගැමියෝ හදා ගන්නවා. ඉතින් මේ රටේ තියෙන මේ කොළපාරට තියෙන ගස් වර්ගවල තියෙන බොහෝ දේවල් අපිට ආහාරයට ගන්න පුළුවන්. දැන් අර අලිගැට පෙර දැල්ල කැඳ සඳහාත් භාවිත ආහාරයට ගන්නවා. ඉතින් හුඟක් විස රහිත ගස්වල අපිට ආහාරයට ගන්න පුළුවන් ඒ කොළ වර්ග. දියුල් ගහේ පත්‍රත් ආහාරයට දියුල් පත්‍ර කැඳ වලට අපි බොනවා. ඒක මොකද විෂනාශකයක්. ඉතින් අර මෙතම කිව්වා වගේම දැන් ඔය වටෙන් අපි ගන්න ඒ කොළ වර්ගවල තියෙන්නේ පෝෂණ ගුණය විතරක් නෙමෙයි. ඖෂධීය ගුණයක් තියෙනවා. ඒ ඖෂධීය ගුණය බලපාන්නේ එක එක ඉන්ද්‍රයන් වලට. දැන් උදාහරණයකට අපි ගත්තොත් හීම්බූ විටියා ටිකක් අරගෙන ඒකෙන් කැදක් හදාගත්තොත් එහෙම නැත්නම් මැල්ලුමක් මේ සලාදයක් හදාගත්තොත් ඒක අපේ අක්මාව ආරක්ෂා කරන්න ඉතාමත්ම විශිෂ්ට ගණේ
ආහාරයක් ඖෂධයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි තව අපි ගත්තොත් එහෙම ඔය තෙබු වගේ එකක් තෙබු වගේ එකක් ගත්තොත් එහෙම ඒක අපේ ශරීරයේ සීනි මට්ටම පාලනය කරලා ඉතාලම හොඳින් සීනි මට්ටම පාලනය කරලා සීනි තියෙන අයට හුඟක් අයට ඕක ආහාරයක් හැටියට අපි නිර්දේශ කරනවා. ඉතින් ඒ වගේ මේ කෝවක්කා කියන එක ඒකත් අර හොඳටම ගහක් වැහෙන්නම යනවා. දැන් මගේ වත්තේ තියෙන මුරුංග ගහ වැහෙන්න කෝවක්කා වෙලයි අර අඟුණ වෙලයි ගිහිල්ලා. සමහරවල්ලාට අඟුණ වෙල ඇදලා දානවා අපරාධි කියලා හිතනවා. මොකද මුරුංග ගහ බේර ගන්න ඕන නිසා. ඉතින් ඒ නිසා අර ඒ වගේ තැනක නිකන් ස්වභාවික වනවදුලක් වගේ හදාගත්තාම තමන්ගේ හැමදාම ආහාර වේලෙන් ආහාරයකට එක වේලකකට දෙකකට වත්තෙන් මොන හරි කඩා ගන්න පුළුවන්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතනවා දැන් පරිප්පු වෙනවා නම් අපි මේ පරිප්පු විතරක් ගන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. අපේ ගෘහණියෝ දැනන් හිටියා ඒක කොහොමද හදාගන්නේ කියලා. අලු කෙහෙල් ටික ගෙනාවහම අලු කෙහෙල් ගෙඩිය කාලා ලෙල්ල විසි කරන්නේ නැහනේ. ඒ ලෙල්ල විසි කරනවා කියලා කියන්නේ අපි දන්නේ නැහැ ලෙල්ල හදාගන්න. අලු කෙහෙල් ලෙලි කියන්නේ හොඳ ආහාරයක්. ඒක අපි හදාගන්නවා. කොස් ගෙඩිය ගත්තාම කොස් ගෙඩිය හිවිද්දත් හදාගන්නවා. කොස් ඉරි ටිකත් හදාගන්න පුළුවන්. එතකොට මේ මහනුවර රජගෙදර සූපශාස්ත්‍ර පොතේ තියෙනවා කොස් වහල්ලත් හදාගෙන කන්න පුළුවන් කියලා. ඒ වුණාට කෙනෙකුට කිව්වොත් එහෙම කෙනෙක් කිය අපි මෙන්න මේ කොස් වහලු කවන්න හදනවා මේ ආහාරයෙන් යස්සේ කියලා. එහෙම එකක් නෙමෙයි. අපි දැන් මේ අර්බුදය මේ එන්න උග්‍ර වෙමින් යන කාලෙදී අපිට ගස්වල පොතු කොළ කොස් වහලු කොස් කටු මොනවා කන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපිට යම්කිසි ආත්ම විශ්වාසයක් හදාගෙන සූදානම් වෙන්න සිද්ධ වෙනවා. අපි කොහොමද මේවා ආහාරයට ගන්න කියලා හිතන්න. ඒ වගේම අපේ පැරැන්නෝ මේවා ආහාරයට ගත්තේ කොහොමද කියලා හොයන්න. ඒ වගේම අර අපේ වත්තේ පොඩ්ඩක් වටයක් ඇවිදලා හොයලා බලන්න ඕනේ මොනවද මේක හැදෙන්නේ මොනවද හැදිලා තියෙන්නේ. එතකොට අපි දන්න කෙනෙකුගෙන් අහන්න ඕනේ කියලා මේවා කන්න හොඳයිද? මේවා කන්න කැමට ගැනීම ප්‍රශ්න නැහැ. අපි හතු වර්ග තියෙනවා. සමහරලාට ඒ හතු වර්ග කන්න හොඳ නැති හතු තියෙනවා කන්න හොඳ හතු තියෙනවා. ඒවා අපි කෙනෙකුට පෙන්වුවාම කියනවා මේවා කන්න හොඳයි. එතකොට හතු කියලා කියන්නේ ඊටාත්ම පෝෂණීය ආහාරයක්. එතකොට අපි හුඟක් කලාවට ඕක පැකට් එකකට ගේන්නේ. නමුත් අපිට හතු වගා කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් මම හිතන්නේ අපි ඉස්සරහට කල්පනා කරලා බලලා අපි හදාගන්න ඕනේ අපේ වත්තේ මොනවද තියෙන්නේ. ඊට පස්සේ අර වගේ ඊටාම සරලව බෑග් එකක පස් ටිකක් දාලා වගා කරගන්න පුළුවන් දේ මොකක්ද? ඉතින් එන්නේ ඒ ගැන අපි පොඩ්ඩක් පල්ලෙහාට බහැලා නිහතමානී වෙලා පරිසරයත් එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන්. කාලාත්‍රයේ කතාබහෙන් අද අපි කතා කරන්නේ ලෙඩක් නැති හෙටක් පිළිබඳව. අපි ශාරීරික එහෙම නැත්නම් කායික නිරෝගීතාවය ගැන බොහෝමයක් දේවල් කතා කරා. හැබැයි මිනිසෙක් නිරෝගී වෙන්න ඕනේ කායික වශයෙන් විතරක් නෙමෙයි මානසික වශයෙන් නිරෝගී වීමත් කෙනෙකුට බොහෝම වැදගත්. ඒ නිසා අපි සූදානම් වෙන්නේ දැන් මානසික නිරෝගීතාවය ගැන කතා කරන්න. වෛද්‍යතුමනි දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මනස රෝගී වෙන එක බොහොම සාධාරණ දෙයක් නෙමෙයි. මේ වගේ අවස්ථාවල ඇත්තට මේ ලෝක ඉතිහාසය ගත්තත් ඔය මේ කෙටි කාලීනව ආතතිය වගේ රෝග තත්ත්වවලට රටක් වශයෙන් සියලු පුරවැසියන් ගොදුරු වෙන එක බොහොම සාධාරණයි කියලාත් නිර්වචනය තියෙනවා. එහෙම මේ වෛද්‍යවරු කියලාත් තියෙනවා. මේ වගේ කාලයක මානසික වශයෙන් නිරෝගීව ඉන්න මොනවද කරන්න? අපි දැන් ඔබ කිව්වා වගේ අපිට ඒක පේන්න පටන් අරන් ඉවරයිනේ දැන්. අපි මානසික වශයෙන් වියවුල් වෙලා හැම කෙනෙක්ම තනි පුද්ගලයෝ හැටියටත් කණ්ඩායම් හැටියටත් ආතතියටපත් වෙලා ඉන්නේ. ඒක අපිට හොඳටම ප්‍රකාශයටපත් වෙන තැනක් තමයි අපි හවස ප්‍රවෘත්ති නාලිකා නරඹනකොට හැම නාලිකාවකම ඔය ආතතිය තමයි පිට වෙන්නේ. ඒ කියන්නේ මේ විරෝධතාවයකින් පමණක් නෙමෙයි සාමාන්‍ය පොලිමක ඇති වෙන ගැටුමකින් පවා ඒ පිට වෙන්නේ ආතතිය. ඒ ආතතිය එතන පමණක් නෙවෙයි සමහරවිට නිවසට ඇවිල්ලත් ඒ ආතතිය පිට වෙනවා. ඔබ දන්නවාද පහුගිය කාලය ඇතුළත ඔය පෝලිං වල සිදුවෙච්ච මරණ බොහෝමයකට හේතු වුණේ ඔවුන්ගේ තිබිච්ච රෝගී තත්ත්වය අර ආතතිය නිසා උග්‍ර වෙන එක. ඒ ආතතිය දරා ගන්න බැරනවා කෙනෙකුට අපිට හිතාගන්න බෑ කෙනෙක් දවස් ගාණක් පොලිමක ඉන්නවා. එහෙම නැත්නම් කෙනෙකුට තමන්ගේ ආදායම අහිමි වෙලා තමන්ගේ දරුවන්ට කණ්ඩ නැතිව
එහෙම දුක් විඳින අතරේ Tamanට මෙතෙන්ට ආවම ඩීසල් ටික නැතුව ආපහු යන්න වෙනවා. ඉතින් මේවා ආතතිය වල මූලික ලක්ෂණ සහ මූලික ප්‍රකාශනය. දැන් අපිට පළවෙනි දේ තමයි අවංකවම අපිට කෙනෙකුට කියන්න බෑ උඹලා සංසුන් වෙලා මේ වෙලාවේදී ආතතිය හොඳ නෑ කියලා. ඒක හරියට අර කණ්ඩ නොදී බණ කියන වගේ වැඩක්. බණ කියන්නත් බඩගින්න ඉන්න මිනිහට බණ කියන්න බෑනේ. බුදුහාමුදුරුවොත් බඩගින්න ඉන්න මනුස්සයට බණ කිව්වේ කන්න ටික දීලා. ඉතින් ඒ නිසා අපිට දැන් මේ වෙලාවේ මේ ආතතිය සමනයටපත් කරගන්න එක දෙයක් තමයි අපිට අනේකාදේශ බැලීම. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ පොදු ප්‍රශ්නයක්. අපි කාටවත් තියෙන ප්‍රශ්නයක් නේ. දැන් මට විතරක් මේ ප්‍රශ්නේ තියෙනවා නම් මේ ප්‍රශ්නය කෙරෙහි මට විතරයි කියන මානසිකත්වයේ මත මම පසුබාලා ඊටාම දරුණු ලෙස කලකිරීමට ලක් වෙන්න පුළුවන්. සමාජයේ වැඩි පිරිසකට මේක බලපාලා තියෙනවා. ඊළඟ දේ තමයි අපි සුබවාදී බලාපොරොත්තු තබා ගැනීම. අපි මේකට කියනවා ඔප්ටිමිසම් කියලා, පොසිටිව් තින්කින් කියලා. හැබැයි මේ සඳහා අපිට යම්කිසි පදනමක් ඕනේ. අපිට කවදාකවත් නැවතවතාවක් මට කියන්න තියෙන්නේ ආදායම අහිමි වෙච්ච මනුස්සයට මට ගිහිල්ලා කියන්න බෑ ඔබ ධනාත්මක චින්තනයේ හිටපන් කියලා. ඒක විහිළුවක් ඒක විහිළුවක් වෙනවා. මට ගුටි කණ්ඩ සිද්ධ වෙනවා. එහෙම කියනකොට අපි මේ සඳහා අවශ්‍ය වන්නේ තනි පුද්ගලයන් ඉලක්ක කිරීමට වඩා සමාජය තුළ සංසුන්තාවය ඇති කිරීමට අවශ්‍ය වෙන යම් ක්‍රියාමාර්ග ප්‍රචලිත කිරීම. ඒ කියන්නේ මිනිසුන්ගේ මූලික ප්‍රශ්නයට විසඳුම් නොදී අපිට ආතතිය නැති කරන්න බෑ. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ කියන්නේ දැන් බැලුවොත් එහෙම අද වෙනකොට හුඟක් අයට මේ ආතතිය සාමාන්‍යයෙන් එවලේ ක්ෂණිකව ප්‍රකාශයටපත් වෙලා තරහක් ඇටියට යන එක වෙනම දෙයක්. හැබැයි මේ ආතතිය කාලයක් තිස්සේ දරාගෙන ඉඳීම නිසා ඇති වෙන ලෙඩ රෝග වෙනම ප්‍රශ්නයක්. ඒක දැම්ම නෙමෙයි එන්නේ. ඒක අපි වෛද්‍යවරු හැටියට අත්දකින්න දෙයක් තමයි තියෙන රෝග සමහර වැඩි දියුණු වෙනවා. තියෙන රෝග තත්ත්වයන් වැඩි වෙනවා. තවත් සමහරුන්ට නැති රෝග තත්ත්වයන් නැති වෙනවා. ඒ කියන්නේ රෝගී ඔවුන් නිරෝගීව හිටපු අය ඔවුන්ට හිටපු ගමන් වෙනත් රෝග මතුවෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම හෘද රෝග වලට මූලික වශයෙන් බලපාන දෙයක් තමයි ආතතිය. ඒතර අපිට තව ටිකක් කාලයක් යනකොට අපිට දකින්න පුළුවන් මිනිසුන් ගොඩක් වෙලාවට මැදිවිය පහු කරපු ගොඩාක් අයට මේ ආතතිය නිසා යම් ප්‍රශ්න වලට මුහුණ දීලා ඕන් රෝගීන් හැටියට ලියාපදිංචි වෙනවා රෝහලේ. හැබැයි ආතතිය රෝගීන් හැටියට නේ ලියාපදිංචි වෙන්නේ. වෙනත් රෝගීන් හැටියට. විශේෂයෙන්ම හෘද රෝගීන් හැටියට. ඊළඟ කණ්ඩායම තමයි තරුණ පරපුර. තරුණ පරපුරට ඇති වෙන ආතතිය එළියට එන්නේ වෙනස් ආකාරයකට. ඔවුන් මේ ආතතියට ප්‍රතිචාර දක්වන්නේ පරිණතභාවයෙන් නෙමෙයිනේ. එතකොට ඔවුන් හැමතිස්සෙම ඊ타ත්ම පහසුවෙන් විෂාදයටපත් වෙන්න පුළුවන්. මොකද ඔවුන්ට අනාගතය ගැන විශාල බියක් ඇති වෙන්න පුළුවන්, කලකිරීමක් ඇති වෙන්න පුළුවන්, අවිනිශ්චිතභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක අපි දකිනවාද හුඟක් වෙලාවට රට ඇරලා යන්න උත්සාහ කරන්නේ අන්නේ ආතතියේ ප්‍රතිඵලයක් හැටියට. මොකද ඔවුන්ට පේනවා අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේ ආතතිය කළමනාකරණය කිරීමේදී මම නම් දකින්නේ අපිට මේ වගේ මාධ්‍යයක ඇවිල්ලා ආතතිය කළමනාකරණය කරගන්න මෙහෙමයි ධනාත්මක චින්තනය ඇති කරගන්න මේ ගැන සුභවාදීව හිතන්න කියලා කතා කිරීම කියන එක විහිළුවක් බවට පත් වෙනවා. අපි එහෙම නොකළ යුතුයි මම කියන්නේ. එහෙම කරන්න සමාජයේ කෝපේ අපි දිහාටත් වෙනවා. මොකද අපි මේ ඇවිල්ලා මේ කතා කරන්නේ පොතේ ගුරුවෝ හැටියට ඇවිල්ලා කතා කරනවා මේගොල්ලෝ මේ භූමියේ සිද්ධ වෙන දේ දන්නේ නැහැ වගේ. නෑ අපි දන්නවා භූමියේ සිද්ධ වෙන දන්නවා. ඒ නිසා මම කියන්නේ මේ භූමියේ තියෙන ප්‍රශ්නයට විසඳුම් නොදී අපිට කිසිසේත්ම ආතතිය අඩු කරගන්න බෑ. මොකද හේතුව මේක සමාජ ආතතියක්. මේක මානසික ආතතියක් නෙවෙයි. මේ ආර්ථික ආතතියක්, සමාජ ආතතියක්, දේශපාලනික ආතතියක්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මානසික ආතතිය එන්නේ. නැත්නම් මානසික ආතතිය තිබුණා නෙමෙයි ඉතිස්සෙල්ලත්. මානසික ආතතිය තිබුණා. ඒ කියන්නේ එක වෙන ප්‍රශ්න නිසා තනිතනි පුද්ගලයන්ට මානසික ආතතිය තිබුණා. ගෙදර ප්‍රශ්න නිසා, පවුල් ප්‍රශ්න නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, රැකියාව ප්‍රශ්න නිසා එහෙම තිබුණා. හැබැයි දැන් තියෙන ආතතිය මුළු සමාජය කෙරෙහි එකවර බලපාන ආතතියක්. ඒතර මේ ආතතියේ මුල් තියෙන්නේ වෙන තැන්වල. ඒතර ඒක තමයි ඉදිරියට ප්‍රකාශයටපත් වෙන්නේ. ඒ නිසා මේක ගැන අපිට එක දෙයක් කියන්න පුළුවන්. මේක හරි භයානක වෙනවා එකවර පුපුරා යනකොට. දැන් අපි පහුගිය කාලය තුල ඒක අත්දැක්ක සමහර අවස්ථාවලදී මේක පුපුරා යනවා අපි දැක්කා. එතකොට මේක විරෝධතාවයක් හැටියට එහෙම නැත්නම් උද්ඝෝෂණයක් හැටියට සාමාන්‍ය විදියට ඇවිල්ලා සංසුන් වෙනවා නම් ඒක ටිකක් අපිට සතුටුදායකයි. හැබැයි
පිටිපස්සෙන් එන ආර්ථික ප්‍රශ්නය දරාගන්න බැරිව කණ්ඩායමක් හැටියට මේක සමාජයට එළියට එනවා නම් ආතතිය ඒකේ ප්‍රතිඵලය වෙනත් ආකාරයකට තමයි අපිට දකින්න. මොකද ඒක අපි වෙනත් රටවල අත්දැකලා තියෙනවා. අපි වෙනත් රටවල අපිට පේනවා. අපි දැකලා තියෙනවා පාඩම් වෙනත් රටවල් වල. ඒ කියන්නේ කොහොමද ආහාර නැති වුනහම අපි හැසිරෙන්නේ. මිනිසයා කියන්නේ සතෙක්. මිනිසයා කියන්නේ ඇඳුම් අඳලා මොන හරි උගන්නලා එළියට ගත්ත සතෙක්. මේ ඒ සතාට තියෙනවා අර මූලික අවශ්‍යතා. ඒ ප්‍රධාන මූලික අවශ්‍යතාවය තමයි බඩගින්න ආහාර කියන එක. එතකොට ආහාර නැතුව ගියාට පස්සේ මිනිස්සුයි සත්තුයි අතර වෙනස නැතුව යනවා. බඩගින්නට ඕක පාලනය කරන්න බෑ. අපි අර පොඩි කාලේ කියවපු කතාවල තියෙනවා ඔය කාන්තාරවල එහෙම නැත්නම් ඔය විශාල අයිස් කඳුවල හිම අතරමං වෙච්ච මිනිස්සු තමන්ගේ මුහුදේ අතරමං මිනිස්සු තමන්ගේ කෙනෙක් මැරුණාම ඒ මල සිරුර ආහාරයට අරන් ජීවත් වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී තමන්ගේ කෙනෙක්ව මරාගෙන කාලා ජීවත් වෙලා තියෙනවා. ඇයි ඒ? බඩගින්න කියන එක ඉවස ගන්න බැරුව ගියාට පස්සේ ඔය ආතතිය පාලනය කිරීම, කළමනාකරණය කිරීම, ඒවට උපදෙස් දීම කියන එක තාමත්ම අසාර්ථකයි, අප්‍රායෝගිකයි. ඒ නිසා අපි තනිතනියම අපිට පුළුවන් මට්ටමින් අපි බෞද්ධ සමාජයක්, අපිට බෞද්ධ හැටියට ශික්ෂණයක් තියෙනවා. අපි බෞද්ධ ධර්මයෙන් යම් ආකාරයක ආభాසයක් ලැබලා තියෙනවා. කොහොමද මනස පුහුණු කරගෙන යම් කිසි දෙයක් ගැන, ජීවිතය ගැන යම් පුළුල් ලාභෝදයකින් බලන්නේ කියලා. එකිනෙකට උදව් කිරීම. දැන් මගේ ආතතිය මේ අවස්ථාවේ අඩු නම් අනිකාගේ ආතතිය අඩු කරන්න මට කළ හැක්කේ කුමක්ද කියන එක මේ අවස්ථාවේදී අපිට කරන්න පුළුවන් එක දෙයක්. ඒ කියන්නේ අනිකාට උදව් කිරීම. ඒ කියන්නේ එහෙම උදව් කිරීම හරහා අපිට පුළුවන් සමාජයේ ඇති වෙන යම් නොසන්සුන්තාවයක් පාලනය කර ගැනීමට දායක වෙන්න. ඒ කියන්නේ දැන් මගේ අසල්වැසියා බඩගින්නේ ඉන්නවා නම්, මගේ අසල්වැසියාට දැඩි දුෂ්කරතාවයක් තියෙනවා නම් මේ අවස්ථාවේදී අපිට බෙදා හදා ගැනීම පිළිබඳ යම් මට්ටමකට යන්න පුළුවන් නම් හැම කෙනාටම එතකොට අර තත්ත්වය අඩු වෙන්න පුළුවන්. නැත්තම් හෙට මගේ අසල්වැසියා මගේ ගෙට පැනලා මාව කොල්ල කාගෙන යන්න පුළුවන්. මොකද හේතුව ඔහුට පේනවනේ එක්කෙනෙක් තුන් වේලම කනවා බොනවා, එක්කෙනෙක් බඩගින්නේ ඉන්නවා. අන්න එහෙම තත්ත්වයක් නැති වෙන්න මම හිතන්නේ වගකීම් මේ අවස්ථාවේදී වැඩ නොකළොත් අපිට ඔය ආතතිය කළමනාකරණය කරගන්න හරි අමාරු වෙනවා. වෛද්‍යතුමා මේ බටහිර වෛද්‍ය ක්‍රමය ගැන කතා කරද්දී බටහිර වෛද්‍ය ක්‍රමය නම් මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට ඖෂධ ගැන විතරයි කතා කරන්නේ. හැබැයි මම අහලා තියෙන විදිහට දේශීය වෛද්‍ය ක්‍රමයේ නැත්නම් ආයුර්වේදයේ මේ කතාව වෙනස්. ආහාර වලට මුල් තැනක් දීලා තියෙනවා මානසික නිරෝගීතාවය වෙනුවෙනුත් අපි ඒ ගැන කතා කරමු ඒ නිසා. ඔව් ඇත්තටම මානසික ආතතිය ගැන කතා කරද්දී දැන් මෙතුමා පැහැදිලි කරා වගේ මේ ආතතියේ එන කොන අර සමාජයෙන් එන ආතතිය විවිධාකාරයි. එතකොට එන අර පුද්ගල අනුබද්ධව අපි පුද්ගල අනුබද්ධව කතා කරද්දී ඒක වෙන විදිහ ඒ පුද්ගලයා ඒකට ගොදුරු වෙන විදිහ වෙනස්. අර ඉස්සර සාමාන්‍ය දැකපු මානසික ආතතියට වඩා වෙනස් ස්වරූපයෙන් තමයි දකින්නේ. විශේෂයෙන් අපි එහෙම හිතමුකෝ දැන් ආර්ථික අර්බුදයේ එක්ක ගැටෙනකොට ඒ පුද්ගලයෙක් අපි හිතමු ප්‍රතිකාර පද්ධතියත් එක්ක ඔය බටහිර ප්‍රතිකාර පද්ධතියත් එක්ක යැපෙන පුද්ගලයෙක්. ඒ බටහිර ප්‍රතිකාර පද්ධතියත් එක්ක යැපෙන පුද්ගලයාට දරන්න බැරි ආර්ථිකමය වටිනාකමක් එයාගේ ප්‍රතිකාර වලට බෙහෙත් වලට යොදන්න වුණොත් එයා අද මේ මාසේ තියෙන බෙහෙත් ටික ලබන මාසේ ගන්නකොට කීයක් වෙයිද? ඊළඟ මාසේ ගන්නකොට කීයක් වෙයිද? ඔහොමනේ අපි හිතන්නේ. එතකොට ඒ සිතන සිතුවිල්ල තුල දරා ගන්න බැරි මට්ටමකට ඒ අය වැටෙනවා. ඒ අයගේ උපයන ඉපීම් වැඩි වෙලා නැහැනේ. ඉපීම් වලට වඩා අර ප්‍රතිකාර වලට ගෙවන්න වෙලා තියෙන ඒ බේත් ගන්න වියදම් කරන්න වෙලා තියෙන මුදලේ වටිනාකමත් එක්ක වැඩි වෙලා තියෙනවා. ඒතකොට ඒක දරා ගන්න බැරි වෙනකොට ඒ පුද්ගලෝ ඒකෙන්ම එයා ලොකු අනතුරකට අර තියෙන රෝග තත්ත්වයට එහා ගිය වෙනත් ඔය ඔබතුමිය කිව්ව විදිහේ මානසික ආතතියක් තුල ගොඩනගෙන වෙනත් අර මෙතුමා පැහැදිලි කරා වගේ වෙනත් රෝග සමූහයකට උර දෙනවා. එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපි අපේ මේ ඉන්න ශේෂ්ත්‍රයේ ඉන්න වගකිව යුත්තෝ අරවට තියෙන විකල්ප ක්‍රමවේද. ඒ ඖෂධ සමහර ඖෂධ මිලෙන් අධික වෙන්න පුළුවන්. ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් දේශීය වශයෙන් දේශීය ආයුර්වේදයේ තුල හඳුනා ගන්න යම් යම් විකල්ප ආයුර්වේද තියෙනවා.
විකල්ප ආයුර්වේද ක්‍රම තියෙනවා. විකල්ප ආයුර්වේද ඖෂධ තියෙනවා. ඒ ඖෂධත් මේ ගොන්නේ එක අර පැහැදිලි කිරීම වල නැත්නම් සමාජගත කරද්දී ඒවත් යොමු කරන්න කාලේ දැන් එළමිලා. ඇත්තටම චින්තනමය වශයෙන් වෙච්ච පරිහානියත් එක්ක මිනිස්සු අපේ දේශීය වෙදකමෙන් ඈත් වෙලා මිනිස්සු වෙනම සමාජ තලයකට යන්න උත්සාහ කරා. අර කිව්ව විදිහට දැන් මුරුංගා කොලේ ගන්නවට වඩා මොරින්ගා කැප්සූල් එක ගන්නනේ මිනිස්සු ආස. ඒකනේ මුරුංගා කොළ ටික ලංකාවේ තියෙන මුරුංගා කොළ ටික එකතු කරලා වෙනත් රටවල් වලට කැප්සූල් කරන්න යවන මට්ටමට රටේ මේ නොදන්න සැඟවිච්ච ආර්ථික වෙළඳපළක් රටේ තියෙනවා. විවිධ මුරුංගා වවන මුරුංගා ඉබේට වැවෙන ප්‍රදේශවල මුරුංගා කොළ ඕනෑ තරම් කිලෝ ගණන්, කොණ්ඩර ගණන්, ටොන් ගණන් වෙන විදේශගත රටවල් වලට යොමු කරනවා. ඒ යොමු කරන්නේ අපිට වාසනාව නැහැ. අපි ආසයි අර කැප්සූල් එකට. නමුත් අහම ෆිල් වෙලා එන කැප්සූල් එක අපේ මිනිස්සු ඒක පරිභෝජනය කරන්න හරි ආසයි. ඒ තත්වයක් තුලනේ අපි දැන් මේ සමාජයේ අපි මේ මුණ දෙන්න මේ තත්වයට ඇති වෙන්නේ. ඒතකොට අපිට අර සාමාන්‍ය වත්පිළිවෙත් වලට වඩා මෙතෙන්දී කරන්න වෙන්නේ දේශීය වශයෙන් දේශීය වෙදකමත් එකතු කරගෙන අරවැයන් හිර වෙන ඒවට උත්තර, ඒවට ඕන වෙන ප්‍රතිකාර පද්ධති, ඒ වගකිය යුත්තන් එක්ක එකතු වෙලා සමාජගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ලොකු කාර්යයක්, ලොකු බාහිර කාර්යයක්. නමුත් එහෙම දේවල් තියෙනවා. ඔය කියන අර බෝ නොවන රෝග ගණේ විශේෂලා ගොඩාක් විශේෂ පද්ධති අපේ ආයුර්වේදයේ දේශීය වෙදකම තුල තියෙනවා ගොඩාක් චිකිත්සා ක්‍රම. ඒ චිකිත්සා ක්‍රම හඳුන්වලා දීලා අරගොල්ලන්ගේ බිය අපි සමාජයෙන් ඒ බිය අයින් කරන්න ඕනේ. ඒ සමාජයේ ඉන්න අයගේ හිතවල ඇතිලා තියෙන ඒ ආතතියට හේතු සාධක වෙන ඒ හේතු මගහරව ගන්න උත්සාහයක් ගන්න ඕනේ. ඒ වගේම තව පැත්තකින් අපි විශේෂයෙන් දේශීය වෙදකම තුල හඳුන ගන්න දෙයක් තමයි සමහර වත්පිළිවෙත් වලට අපි යොමු කරනවා. මානසිකව ඒ සහනය ලං කළ දෙන්න අර චින්තනයෙන් ඈත් කරලා අපිට මිනිස්සුන්ට උදේ නැගිටපුලා අපිට ඕවා දැන් මේ වෙලාවේ කියන්න ගියොත් මිනිස්සු ඒවා පිළිගන්නේ නැහැ. නමුත් ඒක වෙනත් ක්‍රමයකින් තමයි මේක වෙන මුහුණුවරකින් තමයි මේක සමාජගත කරන්න වෙලා තියෙන්නේ. අර ධනාත්මක චින්තනය ගැන කිව්වා වගේ විහිළුවක්ම තමයි එතෙන්දිත් වෙන්නේ මේ කියන. නමුත් ඇත්තටම ආයුර්වේදය තුළ දැන් දේශීය වෙදකම තුළ වෙද මහත්තුන් අතේ තියෙනවා. ඒක අපි දෙන්න පුළුවන් ක්‍රමය. අපි ලෙඩෙක් ගත්තොත් ඒ ලෙඩා එක්ක අපි කතා කරන ස්වභාවය, ලෙඩාගේ රෝග තත්ත්වයේ ඇහුම්කන් දීම. විශේෂයෙන් මෙතන ලොකු කාර්යයක් මේ ඉන්න මිනිසුන්ගේ මේ ප්‍රශ්න ගැන ඇහුම්කන් දීමේ ශක්තියක් අපි තුල වර්ධනය කරගත යුතුයි. වෙද මහත්තයා කියන පුද්ගලයාගේ ඕක විශේෂයෙන් ප්‍රගුණ වෙච්ච තත්ත්වයක්. ඒකෙදි වෙද මහත්තයා අර ඇවිල්ලා හමු වෙද්දි වෙද මහත්තයා එක්ක ඔය ඔක්කොම දිගාරිනවා. අර දැන් වෙන්දට ලෙඩෙක් බලන්න පැය භාගෙනම් ගත්තේ අද අපිට පැයක් ලෙඩා එක්ක වෙන් කරන්න වෙලා තියෙනවා. ඒක මේ තියෙන සමාජ ආතතියත් එක්ක මුණ දෙන තත්ත්වයක්. සමහර අය සමහර විදේශ රටවල මේ පහුගිය කොවිඩ් තත්ත්වයත් එක්ක ලොකු මානසික ආතතියකින් මේ රටවල් වලට ආවේ නිවාඩුවට. අවුරුදු ගණන් හිර වෙලා ඉඳලා ආවේ. ඒ ආවහම ඒ අයගේ තියෙන මානසික තත්ත්ව, ඒ පීඩන තත්ත්ව අපිත් එක්ක දිගාරින්නේ අපි අහුම්කම් දෙනවා නම් විතරයි. අපිත් අහුම්කම් දෙන්නේ නැත්නම් මේක කියන්න කෙනෙක් නැහැ. ඉතින් ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. අපිට hina වෙලා මිනිහෙක් එක්ක කතා කරන්න පුළුවන් වගේම අර වගේම පැය ගාණක් අපිත් ඒ අය එක්ක කතා කරලා ඒකට ඕන උත්තරය ක්‍රමානුකූලව සමාජගත කරන්න ඕනේ. එතකොට ඒකට ඕන මඟ පෙන්වීම මේක ලොකු වගකීමක්. අපේ දේශීය වෙදකමේ ඉන්න දේශීය වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරු හැමෝගෙම ලොකු වගකීමක් මේ වෙලාවේ. අරව මත යැපෙන පුද්ගලයන්ට ඒ ඖෂධ මත යැපෙන පුද්ගලයන්ට අපි හුරු කරන්න ඕනේ අපේ දේවල් ටික ටික හරි. අර කියන බේත් වලින් ලැබෙන ප්‍රතිඵලයේ 100% නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒ තර්කානුකූලද. නමුත් අපිටත් යම් තාක් දුරට යම් දායකත්වයක් දීලා ඒම නෙමෙයි අපිත් ඉන්නවා මේ අයගේ පෝෂණය සහ මේ අයගේ රෝගේ මර්ධනය කර මානසික තත්ත්වයේ ගොඩනගන්න පුළුවන් කියන තත්ත්වයේ ගොඩනගන්න පුළුවන් නම් මම හිතන්නේ මේක අපිට වෙනස් මාර්ගයකට යොමු කරගන්න පුළුවන් කියලා. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුළින් අද අපි කතා කරමින් හිටියේ ලෙඩ ගැන. ලෙඩ ගැන කිව්වට අපි කතා කරේ ලෙඩ නැති හෙට පිළිබඳව. අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. මේ අපි ලබා ගන්න අවසන් විරාමයේ විරාමයෙන් අනතුරු අපි තවදුරටත් මේ ගැන කතා කරනවා.
විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි තෝරගත්ත මාතෘකාව ලෙඩක් නැති හෙටක්. අපි මේ දේශීය වෛද්‍යවරුන් දෙපළක් අපේ මැදිරියට කැඳවගෙන අද අපි කතා බහ කරමින් හිටියේ ලෙඩ නැතුව ජීවත් වෙන්න අපි කොහොමද අපේ දිවි පැවැත්ම වෙනස් කරගන්න ඕනි කියලා. වෛද්‍යතුමා මේ අපි අහලා තියෙනවා අත්බෙහෙත් රාශියක් පිළිබඳව. හැබැයි සමහර වෙලාවට කොයිතරම් වැදගත් වුණත් හරියට නොකරොත් හරියට දැනගෙන නොකරොත් අර මග නොදැන කතරගම ගියා වගේ වෙනවා. ඒ නිසා අපි අත්බෙහෙත් මතක් කරමු හරි ක්‍රමය මේ කාටත් පැහැදිලි වෙන ආකාරයට. හොඳයි. අපි මම ප්‍රවේශයක් හැටියට පොඩි හැඳින්වීමක් එක්ක යන්නම්. අපි දන්නවා ආයුර්වේදය කියලා කියන්නේ සාමාන්‍යයෙන් වෛද්‍ය ක්‍රමයක් පමණක් නෙමෙයි. ඒකේ තියෙනවා ප්‍රධාන සීමාවන් තුනක්. ඒ කියන්නේ අපි ලෙඩක් හැදුනහම ඒ රෝගය සුවපත් කර ගැනීමට හෝ රෝගය කළමනාකරණය කර ගැනීමට ප්‍රතිකාර පද්ධති තියෙනවා. හැබැයි රෝගයක් හැදෙන්න ඉස්සෙල්ලා අපි රෝගය වළක්වා ගන්න ක්‍රමවේද සමූහයකුත් තියෙනවා. ඊටත් එහයින් තියෙනවා රෝග හැදෙන්නෙම නැතිව අපි සෞඛ්‍ය ප්‍රවර්ධනය කරගන්න ක්‍රමවේදයකුත් තියෙනවා. එතකොට දැන් මේ අත්බෙහෙත් කියන එක අයිති වෙන්නේ අර මම මුලින්ම කියපු. ඒ කියන්නේ රෝගයක් හැදුනහම රෝග ලක්ෂණයක් ඇති වුනහම ප්‍රධාන ප්‍රතිකාරයකට නොගිහිල්ලා ඊට මෙහයින් සරලව අපි කොහොමද රෝගය කළමනාකරණය කරගන්නේ කියන කොටසට. ඒක රෝග වළක්වා ගැනීමත් නෙමෙයි. අපිට ඇත්තටම අපි දන්නවා රෝග හැදෙනවා. අපිට මේ සාමාන්‍යයෙන් ජීවිතේ යම් රෝගාබාධ වලට මුහුණ දෙන්න වෙනවා. ඒතර රෝගයක් කියලා කියන්නේ හැමතිස්සෙම එක්කෝ අපේ ශරීරය තුලින් දෝෂකෝපය නිසා ඇති වෙනවා. අපි පිටස්තර යම්කිසි දෙයකට ප්‍රතිචාර දක්වීම හැටියට. එහෙම නැත්නම් අපේ ශරීරය තුලම යම්කිසි කාලයක් තිස්සේ වර්ධනය වෙලා මේ දෝෂකෝප වෙලා රෝග ලක්ෂණ පහළ වෙනවා. එතකොට මේ රෝග ලක්ෂණයක් ආවහම තමයි අපි දන්නේ ඔන්න ලෙඩක් හැදෙනවා කියලා. ඒතර අපි මේ රෝග ලක්ෂණය පදනම් කරගෙන තමයි මේ අත්බෙහෙත් හදාගන්නේ. රෝග ලක්ෂණ පදනම් කරන්නේ. ඒතර අත්බෙහෙත් කරනකොට අපි දැනගන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එක මේ රෝගය අත්බෙහෙතකට ප්‍රතිචාර දක්වන්නේ කොච්චර කාලයකටද කියන එක. ඒ කියන්නේ අපි අත්බෙහෙතක් කියන එකක් දිගින් දිගට කර ඉන්නේ නැහැ. අත්බෙහෙතක් කියන එකක් එකපාරක් දෙපාරක් කරලා ඒ රෝගයේ සමනයකටපත් වෙන්නේ නැත්නම් එන්න වැඩි වෙනවා නම් අපි අත්බෙහෙත කරන්නේ අපි වෛද්‍ය ප්‍රතිකාරකට යොමු වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අත්බෙහෙතක් කියලා කියන්නේ හැමතිස්සෙම අපිට අතේ දුරින් වටපිටින් gedara dore හොයාගන්න පුළුවන් දෙයකින් කරන දෙයක් තමයි අත්බෙහෙතක් කියලා කියන්නේ. අත්බෙහෙත් කියනවා කඩේ නැහැ. ඒ කියන්නේ කඩේට ගිහිල්ලා මොනවා හරි අරන් වෙලා අත්බෙහෙත් කරන්නේ නැහැ. අපිට ලෙහෙසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් වෙන්නත් ඕනේ. මොකද අත්බෙහෙතක් කරනකොට ඒක මේ සංකීර්ණ ක්‍රියාවලියක් නා. රෝගියාට ඉවසගෙන ඉන්න බෑ. දැන් අපි අත්බෙහෙතක් කරන දෙයක් ගමුකෝ අපිට යම්කිසි වේදනාවක්, තත්කයක් කුමක් තියෙනවා. නැත්තම් මස්පිඩු වේදනාවක් තියෙනවා. නැත්තම් හිසේ කැක්කුමක් තියෙනවා. දතේ කැක්කුමක් තියෙනවා. කනේ කැක්කුමක් තියෙනවා. විශේෂයෙන්ම අත්බෙහෙත් වලට මූලික වශයෙන් පදනම් වෙන්නේ අපිට එදිනෙදා ඇතිවෙන සුළු සුළු වේදනාවක්. එතකොට ඒ වේදනාව දරාගෙන ඉන්නත් පුළුවන් වෙන්න බෑ අර මේක හදනක නේද? එතකොට අපි හුඟක් වෙලාවට අපේ කුස්සියේ මුළු තැන්ගේ තියෙන සමහර කුළු බඩු වර්ග, වත්තේ පිටියේ තියෙන සමහර දළු වර්ගයක්, අලයක් මේ වගේ දෙයකින් අපි අත්බෙහෙතක් හදාගන්න. එක්කෝ ඉඟුරු අලයක් ඕනේ. එක්කෝ කහ අල කෑල්ලක් ඕනේ. පාවට්ට දළු මිටක්, නික දළු මිටක්, කප්පරවල්ලිය, ඉරිවේරිය ටිකක්. එහෙම නැත්නම් ලුණු ටිකක්, මේ ගම්මිරිස් ටිකක්. ඒ වගේ දෙයකින් හදාන ඉඟුරු කොත්තමල්ලි ටිකක්. උළුහාල් ටිකක්. ඒතර මේ ඔක්කොම අපි දන්නවා අපි කඩේට ගිහිල්ලා ගන්නෙ නැහැ. අපි මේ ගෙදරින් තමයි හදාගන්නේ. දැන් උදාහරණයක් කරලා අපි හිතමු අපිට බඩේ අමාරුවක් හැදෙනවා. බඩ සිදෙනවා. බඩේ එළියත් කීප වරක් යනවා බුරුලට. එතකොට අපිට ඉතාම පහසුවෙන් මුළු තැන්කට ගියා. සූදුරු ටිකක් ගත්තා මේ සැන්දක් දෙකක්. කබල ටිකක් එක බැද ගන්න ඕනේ. සාමාන්‍යයෙන් සූදුරු අපි වක් කරලා බොනකොට කබල බැද ගන්නවා. හැබැයි සූදුරු කබල බැදිනකොට ඉතාලම අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද සූදුරු කියනවා ටක් ගාලා පිච්චෙනවා. වැඩිපුර ගින්දර දැම්මොත්. යාන්තම් කබලේ රත් කරලා බැදගෙන ඒක කම්බලා බොනවා. සාමාන්‍ය බඩේ අමාරුවක් නම් බඩ පිපුමක් තියෙනවා නම් රිදුමක් තියෙනවා නම් බඩේ එළිය කීපවතාවක් යනවා. ඒක සාමාන්‍ය අරකට පාලනය වෙනවා ලේසියෙන්ම. හැබැයි අපි ඒකට පාලනය නොවි දිකට මේක හිතා ගන්න බැරි විදිහේ බඩ අර වේදනාව වැඩි නම්
එතකොට ඒක සමහරලාට අත්බෙහෙතකින් අපි පාලනය කරගන්න බෑ. අපිට වෛද්‍යවරයෙක් හම්බ වෙලා මේකේ හේතුව හොයාගෙන අපිට මේ පාලනය කරගන්න. මොකද නැත්තම් අපි දන්නවා බඩේලියේ අනේක අපි සාමාන්‍ය වැඩි වාර ගානක් ගියොත් විජලනය වෙනවා. ඒතර ඒ විජලනය වීම පාලනය කරන්නත් අපිට ගෙදෙද්දී සාමාන්‍ය ලුණු ටිකක් දෙහි ටිකක් මිශ්‍ර කරලා හදා ගන්න පුළුවන්. අපේ ඒ යන ලවණ ආදේශනය කර ගැනීමට එක පැත්තකින්. හැබැයි අපි බලන් ඉන්නේ ඒ වගේ වෙලාවකට විශේෂයෙන් කුඩා දරුවෙකුට නම් අපි ඒව බලන් ඉන්නේ නැහැ. හැබැයි අපිට දැන් ගෙදරට ගෙනල්ලා තියාගන්න පුළුවන් සමහර දේවලුත් තියෙන්න පුළුවන්. ඔය නවරත්න කල්කය වගේ දේවල් සමහර වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒකට වෛද්‍යවරයෙක් ඕනේ නැහැ. නවරත්න කල්කය වගේ පොඩ්ඩක් බඩ රිදෙන වෙලාවට ගෙනල්ලා තියාගෙන බොන්න. හැබැයි නැවත වතාවක් ප්‍රශ්නේ තියෙන්නේ අත්බෙහෙත් කරනකොට අපි බලා ඉන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. කෙනෙකුට පපුවේ අමාරුවක් හැදෙනවා. පපුවේ කැක්කුමක් හැදෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් පපුවේ කැක්කුමක් හැදුනහම කරන අත්බෙහෙතක් තමයි ගෙදර සිද්ධාර්ථ තෙල් තියෙනවා. සිද්ධාර්ථ තෙල් ටිකක් පපුවේ ආලේප කරනවා. ඒ වගේම බැවිල මුල් ටිකක් තම්බලා ගම්මිරිස් ඇටයක් දාලා ඕක තම්බලා බොණ්ඩ දෙනවා. ඒ වගේම සිද්ධාර්ථ තෙල් බින්දුවක් දෙකක් කටටත් දානවා සමහරවිට. හැබැයි අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ පපුවේ අමාරුව හැදෙන කෙනාට රෝග ඉතිහාසයක් තියෙනවා නම් හෘද රෝගයක් පිළිබඳව කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් යට ඉතිහාසයක් තියෙනවා. එයාගේ වයස එයා දැනටමත් මොන හරි දෙයකට ප්‍රතිකාර ගන්නවා නම් එයාගේ රුධිර පීඩනය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ වගේ වෙලාවට වගේ අත්බෙහෙතක් කර ඉන්නේ නැහැ. මොකද හේතුව ඒ අත්බෙහෙත කිරීම නිසාම ඒ පුද්ගලයාට අර ප්‍රතිකාර ගැනීමට තිබෙන කාලය අපි නාස්ති කරලා උදුරගත්ත වෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙන්ම අපි ලොකු හානියක් සිද්ධ කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඊටාම් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේ දෙයකදී අත්බෙහෙතක් කරනකොට අපි දෙවරක් හිතන්න ඕනේ අර කියන කරුණොත් එක්ක. සාමාන්‍ය මස්පිඩු වේදනාවක් නම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදිහේ අපි දකින ඔය ස්නායුගතව ඇති වෙන වාත වේදනාවක් නම් ඔයගේ දෙයකට සමනය වෙන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක එන අනිත් ලක්ෂණ මේ වේදනාව අතදී යනවා නම් දහඩිය දානවා නම් වේදනාව වෙන්න වැඩි වෙනවා නම් මෙන්න මේවා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉක්මනින්ම අපි ඒ රෝගියාව වෛද්‍ය ප්‍රතිකාරයකට ගෙනියන්නට අවශ්‍යයි. දැන් අපේ රටේ බිහි වෙලා තියෙන මේ අත්බෙහෙත් සම්ප්‍රදාය අත්බෙහෙත් මේ කිරීමේ මේ සංස්කෘතිය අපිට ඇවිල්ලා තියෙන ඉතාමත්ම සංස්කෘතිකමය වශයෙන්. ඒ කියන්නේ අපිට මේක උගන්වන්න බෑ. අපිට මේක එන්නේ අපේ ඉස්සරහ පහුගිය පරපුරේ. අපේ අම්මගෙන්, කිරි අම්මගෙන්, අත්තම්මගෙන්, සීයාගෙන් එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ මේ අත්බෙහෙත් කිරීම. අත්බෙහෙත් කිරීම කියන එක පොතකින් උගන්වන්න බෑ. මොකද හේතුව අත්බෙහෙත් හදන ක්‍රමෙත් ඒවටම සම්බන්ධයි. දැන් අපි සමහරලාට අත්බෙහෙතකට අවශ්‍ය වෙන වණ්ඩුවේ තම්බලා මොනවාරි හදා ගන්නවා නම් ඒ වණ්ඩුවේ තම්බන ක්‍රමය අපි කියා දෙදී ඉන්න බෑනේ. ඒකත් අපි දන්නවා මේක ඉස්ම ටික හදා ගන්න ඕනේ මෙහෙමයි. කොටලා ඒක වණ්ඩුවේ කොටලා මේ වණ්ඩුවේ තම්බලා මිරිකලා අපි ඒක බොණ්ඩ දෙනවා. එතකොට අපිට වණ්ඩුවේ තම්බලා මිරිකනවා කියන එක අපි දැනගන්න ඕනේ. වණ්ඩුව හදාගන්නේ කොහොමද කියලා අපේ රූප සටහන් වලින් පෙන්වන්න බෑ. පත්තුවක් හදාගන්න විදිහට කියන්න අපිට ඕනේ නැහැ. එතකොට දන්නවා පත්තුවක් හදාගන්නේ මෙහෙමයි කියලා. මැල්ලුමක් හදාගන්න විදිහ දන්නවා. ඉඟුරු ඉස්ම ටිකක් ගන්නවා නම් ඉඟුරු අලයක් අරගෙන ඒක තලලා ඒක මිරිකලා ඒකට මේ පෙන ටිකක් දාලා කොහොමද බොන්න දෙන කොච්චර දාන්න ඕනේ අපි දන්නවා. ඒ දානවල ප්‍රමාණය ගැන මොකද අත්බෙහෙත් වල ප්‍රධාන දේ තමයි ඒ මනින ප්‍රමාණ මිලිලීටර් වලින් ලීටර් වලින් ග්‍රෑම් වලින් නෙමෙයි වල මනින්නේ. මීටක් චුට්ටක් එහෙමයි අපි මනින්නේ. එතකොට අපි දන්නවා දැන් කොළ මිටක් කිව්වහම ඒකේ ප්‍රමාණය එක එක්කෙනා ගන්නවා. මොකද ඒක පොඩ්ඩක් එහෙම වුණා කියලා ග්‍රෑම් ගානක් එහෙම වුණා කියලා මිලිලීටර් ගානක් එහෙම වුණා කියලා මේස හැඳි තේ හැඳි වලින් චුට්ටක් එහෙම වුණා කියලා ලොකු ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒකත් අපි හිතා ගන්න ඕනේ. මොකද දැන් අපි අර කාලයක් තිස්සේ මේ යම් යම් දේවල්වලට පුරුදු වෙලා අපෙන් අහනවා කෙනෙක් අහනවා මේක කොච්චරද ගන්නෙ? මේකේ බර කොච්චර ගන්නවද? එහෙම මිටක් ගත්ත. මිටක් කිව්වම අපි දන්නවා ඒක තමයි ක්‍රමය කියලා. ඒකයි මම කිව්වේ ඒකේ සංස්කෘතිකමය වශයෙන්ොත් ඒකේ තියෙනවා යම්කිසි පසුබිමක්. ඒ හදාගන්න විදිය. එතකොට ඊළඟට ප්‍රධාන දේ තමයි අපි අත්බෙහෙතක් කරනකොට අපි නිවැරදිව එන්න එකට ගන්න ද්‍රව්‍ය අඳුන ගන්න ඕනේ.
ඒකත් වැදගත්නේ. අපි දන්නේ නැත්නම් අපිට බෑනේ ගෙදර කෙනෙකුට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අනිත් කෙනා දැනගන්න ඕනේ අහවල් තැන තමයි මේ පාමට්ටක් ගහ තියෙන්නේ. ආඩොඩ පැලේ තියෙන්නේ. වැරදි ශාකයේ ගත්තොත් අවධානමක්. අවදානම. අහවල් තැන තමයි මේ ඉරිවේරිය ටික තියෙන්නේ. අපි වමනයක් එහෙම යනවා නම් අපි හුඟක් වෙලාවට ඉරිවේරිය කියන්නේ වමන යනකොට හුඟක් වෙලාවට දෙන්න පුළුවන් හොඳ ඖෂධයක්. විශේෂයෙන්ම ගැබිනි කාන්තාවන්ගේ වමනයේදී අපි ඉරිවේරිය සකස් කරලා දෙනවා මේ ඒ වමනය නවත්තන්න. ඒතකොට ඒ නිසා ඒ වගේ දේවල් අපිට වඩා වැදගත් වෙනවා. ඒ වගේ දේවල් මේ නිවසේ වවාගෙන තියාගන්න ඕනේ. විශේෂයෙන් කහ පඳුරක්, ඉඟුරු පඳුරක්, ආඩ තෝඩ ගහක්, නික ගහක්, ඉරිවේරිය පැලයක්, කප්පරවල්ලිය, මදුරු තලා මේ වගේ දේවල් ඊටාම වැදගත් නිවසක තියෙන එක. දැන් ඕවා එකක්වත් පෝර දාලා හදනව නෙමෙයි. ඕවා ඔක්කොම නිකන් හිටෙව්වහම ඔහේ හැදෙනවා. හරිද? මේ සමහර ඒවා අනිත් අයට දෙන්නත් හැදෙනවා. දැන් නික බහැලයක් පාවට ගහක් හිටව ගත්තාම හදිස්සියකට කෙනෙකුට අනිත් කෙනාට ඇවිල්ලා හොයාගෙන යන්න පුළුවන් මේ අහවල් ගෙදර තියෙනවා කියලා. මොකද අපි අත්බේත් කරනකොට අපි දන්නවා අහවල් තැන තමයි ඒක තියෙන්නේ කියලා. කොහොම පැලයක් කොහොමනම් විශාලට හැදෙනවා. හැබැයි ඉතින් ඒවා එක ගහක් තිබුණොත් ගමකට ඇති. ගමේම අය එතෙන්ට ඇවිල්ලා ඒක අරන් යනවා. මොකද අත්බේත් කියලා කියන්නේ මිනිස්සු අතර ප්‍රජාවේ සාමූහිකත්වයක් ඇති කරන දෙයක්. ඒ නිසා ඒකත් මේ කාලයේදී ඊටාම වැදගත් වෙනවා. මොකද හේතුව අපි සමහර වෙලාවට ෆාමසියට ගිහිල්ලා ලොකු මුදලක් වැය කරලා පාලනය කරගන්න රෝග ලක්ෂණයක් ඊටාම කුඩා අත්බෙහෙතකින් අපිට පුළුවන් වියදමකින් තොරව ඊටාම පහසුවෙන් සුවපත් කරගන්න. මොකද හේතුව අපි හුඟක් වෙලාවට මම මේක අවසන් කරන්න යන්නේ අපි පුරුදු වෙලා ඉන්නේ බෙහෙත් සංස්කෘතියට. මම පෞද්ගලිකව බටහිර ඖෂධ හෝ ආයුර්වේද ඖෂධ හෝ ඖෂධ ගන්නවට හැමතිස්සෙම විරුද්ධයි. ඒ කියන්නේ කුමන හෝ ඖෂධයක් අපි ගන්නවා නම් ඒක අපිට අනවශ්‍ය විදිහට තමයි අපි ගන්න. මම කියන්නේ අපි අනවශ්‍ය විදිහට ඖෂධ සඳහා පුරුදු වෙලා ඉන්නවා. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ওই ප්‍රතිකරව සම්බන්ධයෙන් ඒක පාට ලස්සනට තියෙනකොට ඒක ගන්න ආසයි සමහරු. ඒ නිසා අපි හුඟක් වෙලාවට මේ ඖෂධ සඳහා පෝලිං වල ඉඳලා අපි ගන්නවා. හුඟක් වෙලාවට බැලුවොත් එහෙම ලංකාවේ ලෝකයේ හුඟක් මිනිස්සු බෙහෙත් ගන්නේ අනවශ්‍ය විදියට. ඒක සංඛ්‍යා ලේඛන වලින් ඔප්පු කරන්න පුළුවන්. වැඩි හරියක් මිනිස්සු අනවශ්‍ය විදියට බෙහෙත් ගන්නවා. ඒ නිසා මම අවසන් කරන්නම් ඉතාමත්ම සුප්‍රසිද්ධ වෛද්‍ය විශාරදයෙක් ෂයිඩන් හැම් කියලා. එයා කිව්වා මා ළඟට එන රෝගීන්ගෙන් වැඩි පිරිසකට 80%කට මම කරන එකම ප්‍රතිකාරය නම් කිසිම ප්‍රතිකාරයක් නොකිරීමයි කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට බෙහෙත් නැතුව ජීවත් වෙන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්නව. ඒක තමයි ඉතා වැදගත් දේ. වෛද්‍යතුමා අපි කතා බහ කරමින් හිටියේ අත් බෙහෙත් පිළිබඳව. අපිට මේ පුංචි ලෙඩක් හැදුනහම වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ගන්න ගමන් අපි අත්දැකීමෙන් දන්නවා බොහෝ දෙනෙක් ප්‍රතිජීවක ඖෂධ ඉල්ලනවා. සමහරලාට වෛද්‍යවරයා නිර්දේශ කරන්නෙත් නැහැ. දැන් එහෙම කරන්න බෑ. අපි gedara තියෙන දේවල් භාවිතා කරලා ප්‍රතිජීවක ඖෂධ නැත්නම් ඖෂධ භාවිතා කරන එක අඩු කරලා අත් බෙහෙත් සකස ගැනීම පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන තියෙන එක වැදගත්. ඒ නිසා අපි අත් බෙහෙත් ගැන මතක් කරමුද? ඔව් ඇත්තටම අත් බෙහෙත් ගැන මෙතුමා හොඳ අර්ථකථනයක් කළා. ඒ අර්ථකථනයේ ඉඳන් අපි බලනකොට මේ ආයුර්වේදයේ නැත්නම් දේශීය වෙදකම තුලත් අඳුර ගන්න අත් බෙහෙත් විවිධාකාරයේ විවිධ තැන්වල අපි අඳුර ගන්නවා. ඉතින් විශේෂයෙන් අර අත් බෙහෙතක තියෙන ගැටලුව තියෙන්නේ අර විදිහේ යොදන තැන සහ යොදන අවස්ථාවේ වේදනාම තත්ත්ව වගේ මූලික වශයෙන් අඳුර ගන්න ප්‍රාථමික මට්ටමේ සිද්ධියක් අරබයා තමයි අපි අත් බෙහෙතක් යොදාගන්නේ. එතකොට එතෙන්දී අපි gedara කුළුබඩු ටික අමතක කරන්නම හොඳ නැහැ. විශේෂයෙන් මේ ප්‍රධාන වශයෙන් gedara තියෙන කුළුබඩු ටිකෙන් අපි ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනයේ ওই වගේ තැන්වල අපි හිතනවා. විශේෂයෙන් ඔය මලබද්ධ ගතියක් ඒ සියලුම අපේ ජීර්ණ පද්ධතිය ආයුර්වේදයේ තුල අපි කතා කරන අග්නිය බිඳ වැටීම, අග්නිය දුර්වල වීම. අපි අර මීට පෙර සාකච්ඡාවේ ඇතුළතදීත් කතා කරන තැන්වල කතා කරච්ච අග්නියේ දුර්වලතාවයන් වැඩි දියුණු කරගන්න ඔය කියන පහේ ගොන්න වැදගත්. ඒ 3-5 අතරින් අපිට විශේෂයෙන් අපේ තියෙන ඔය අනවශ්‍ය තැම්පත් වෙන මේද කොටස් දිය කරන්න පුළුවන් බොහෝ දේවල් ඒ කුළුබඩු ගොන්නේ තියෙනවා. නමුත් අපි අතරින් ඒ කුළුබඩු ගොන්න සංස්කරණය කරන විදි අනුව මේක අර කියන විදිහේ ගුණහානියක් එක්ක අපිට වැටෙන විදිහ වෙනස්. නමුත් එතෙන්දී අපිට ඔය තියෙන අධික මේදේ අධික තෙල් තැම්පත් වීම වගේ ඒවා දුරස් කරන්න කරපිංචා මේ කොළ ටිකක්
අපිට කැඳ වශයෙන් බොනවට අමතරව සාමාන්‍යයෙන් කැඳක් විදිහට කරපිංචකොළ කැඳක් විදිහට යොදා ගන්න එක සාමාන්‍ය දෙයක්නේ. ඊට අමතරව යමු කරපිංච දවල් ටිකක් සුදු ලුණු බිකක් දෙකක් උළුහාල් පොඩ්ඩක් කළුදුරු ටිකක් මේ සූදුරු ටිකක් එකට අඹරලා තියාගෙන පොඩි පේස්ට් එකක් වගේ හදාගෙන ඒ අනවශ්‍ය විදිහට අපේ ශරීරයේ තැම්පත් වෙන අනවශ්‍ය මේදයන් ඉවත් කරගන්න අපිට අත්බෙහෙතක් විදිහට හුරු කරගන්න පුළුවන්. හැබැයි එතෙන්දී ඒකත් අර දීර්ඝකාලීනව වගේ යොදන්න බෑ. ඒවසා නමුත් අර හැමදාම යෙදෙන දේවල්නේ කුළුබඩු කියන දේවල් අපිට යම් ප්‍රමාණයකට අපේ ආහාර පද්ධතියට වැටෙනවා නම් වෙන ක්‍රමයකට වැටෙනවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් එහෙම නොවැටෙන නිසා අපිට සමහර වෙලාවට අනවශ්‍ය විදිහට මේ දේ තැම්පත් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒත් අනවශ්‍ය මේ දේයන් අයින් කරන්න ඒ වගේ දේවල් පායි. ඊට අමතරව සමහර වෙලාවට අපේ කටවල් වල පොඩි තුවාල වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේ වෙලාවට අපේ ඔය ගෙවැත්ත තියෙන සමන් පිච්ච කොළ ටිකක් තම්බලා කට හොදන එකක් පුරුද්දක් වෙලා තිබුණා අපේ මුතුන් මිත්තන්ගේ. ඊට අමතරව ඔය සමන් පිච්ච කොළ තම්බලා ඇස් හොදන එකක් ඔය ඇස් වල නිකන් පොඩි මේ උෂ්ණාධික ලක්ෂණත් එක්ක දෙලුම් කොළ සමන් පිච්ච කොළ ඕවා පාවිච්චි කරා. දෙලුම් කොළ ප්‍රධානයි. දෙලුම් ගෙඩිවල පළතුරක් විදිහට දෙලුම් ඉස්ම අපි ගොඩාක් පීඩාවටපත් වෙච්ච ගොඩාක් මරණාසන්න ලෙඩෙකුට උනත් යම් ජීව ශක්තියක් යම් දෙන්න පුළුවන් තත්ත්වයක් දෙලුම් ඉස්මේ තියෙනවා. ඔය කියන්නේ අර පිටරටින් මේ ආනයනය කරපු රතු පාට ලොකු දෙලුම් ගෙඩි ගැන නෙවෙයි නේ හැබැයි. නෑ ඇත්තටම නෑ මේ අපේ ගමේ ගොඩේ හැදෙන කොළ පාට දෙලුම් ගෙඩිය. ඉතින් ඒ දෙලුම් ගෙඩියේ ඒ දෙලුම් මදුළු වල දෙලුම් බික් වල තියෙන ඉස්ම ඊළඟට දෙලුම් පොතු සමහර වෙලාවට තවත් අපිට ඔය මලබද්ධකත් එක්ක එකතු වෙන සමහර මල මාර්ගයේ ආශ්‍රිත හැදි වෙන සමහර ගෙඩි වර්ග මේ හිරෝ ගන්න වගේ උදව් වෙනවා. ඒ වගේ පළතුරු වර්ගත් උතන ගොඩාක් ලොකු ඉවහල් වීමක් වෙනවා. ඒ වගේම අපිට සමහර වෙලාවට අර කිව්වා වගේ ওই ගෙවත්තේ තියෙන පැල ඇටි අතරින් සමහර වෙලාවට ඔය අර ඇන්ටිබයොටික් ගැන මතක් කරපු ප්‍රතිජීවක ඖෂධ ගැන මතක් කරපු වෙලාවේ සමහර වෙලාවට විශේෂයෙන් අපේ දරුවන්ගේ අපේ පරපුරේ වැඩි හරියක් අයට හමු වෙන දෙයක් තමයි ඔය සෙන් ගෙඩි නැත්තම් උගුරේ ආසාදන තත්ත්ව. ඒ වගේ තත්ත්වකදී අපිට අර කිව්වාගේ gedara තියෙන තෙලක් තියෙනවා නම් කොලසෙලස් මාව තෙල් ටිකක් බෙල්ල දෙපැත්තේ ගාන්න පුළුවන්. උගුරේ ගාන්න පුළුවන්. ඒක අර සිද්ධාර්ථේ තෙල බොන්න දෙනවා වගේ ඔය කොලසෙලස් මාව ටිකක් බෙල්ල දෙපැත්තේ අපිට ඔය කියන කණ්ඩශාලු ග්‍රන්ථි අතරේ තියෙන ඉදුමුම් ගතිය පහ වෙල යනකම් ගාන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් ඔය නික්ක කොළ ටිකක් කොටලා ඒ ඉස්ම ටිකක් දෙහියඹුලෙන් කකාරලා ගාන්න. රුක්කත්තන පොත්තක් ගස් රුක්කත්තන පොත්තක් දෙහියඹුල් ටිකකින් උරච්චි කරලා ගන්න. මේ වගේ අත්බෙහෙත් රාශියක් තියෙනවා. ඒවා අර සංස්කෘතියත් එක්ක බැඳලා තියෙනවා. නමුත් ඒවා තවමත් අපේ මේ නාගරිකකරණයෙන් දුරස් වෙච්ච සමාජය තුල අදටත් පාවිච්චි වෙනවා. ගැටලුව වෙලා තියෙන්නේ අර නාගරිකකරණයත් එක්ක අර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේවා අර දැන් රුක්කත්තන පොත්තක් හොයාගන්නවට වඩා රුක්කත්තන පොත්තක් හොයාගන්න බැරි කමට වඩා රුක්කත්තන පොත්ත දෙහියඹුලෙන් උරච්චි කරලා ගෑමේ තියෙන අර හිතෙන මානසිකත්වයේ ඒක එහෙම ගන්න එකට දක්වන මැලිකම තමයි මෙතන මූලික වශයෙන් හේතු වෙලා තියෙන්නේ. අපි දුරස් කරගන්න ඕනේ. අපි ඈත් කරගන්න ඕනේ. මේ தත්ත්වයට මුහුණ දෙද්දි අන්න ඒ මානසිකත්වය වෙනස් කරගන්න ඕනේ. එතකොට අර කිව්වාගේ ඔය ආහාර මේ පද්ධතියේ ඒ මේ අග්නිය වර්ධනය කරන්න අර කියන කුළුබඩු නිසි පරිදි අපි යොමු කරන එක. ඒක සංස්කරණය කරන විදි විශේෂයෙන් ඉස්සර අම්මලා තාත්තලා සීයලා මේවා යුදුවේ ගලේ අඹරලා. දැන් ඒ රටාවෙන් මිදිලා දැන් මේවා අපි බ්ලෙන්ඩ් කරලා තාක්ෂණික උපමෙවලම් කරා කුඩු වෙනවා. එතකොට අර ඛණ්ඩණය වෙන කැපීම් තුල අරවැය තියෙන ගුණහානි වෙනස්. තාපයත් එක්ක හානි වෙන්න පුළුවන් අවස්ථා වෙනස්. අර ගලේ මැදිලා ගලේ ඇඹරිලා එන මේ කියන ඒ මාත්තුව එන මේ තත්ත්වය අපෙන් ගිලිහෙනවා. විශේෂයෙන් ඔය අර කිව්වාගේ අත්බෙහෙත් අතරේ සමහර වෙලාවට බඩේ කැකුමක් වගේ ඇති වුනහම ගෙදරක ඔය වර්තිකා ගුලියක් නවරත්න කල්ගෙ ටිකක් නැති වුණේ නෑ ඒ කාලේ. වර්තිකා ගුලියක් ගමේ වෙද මහත්තයාගෙන් ගුලි ටිකක් ගෙනල්ලා ගෙදර තියා ගන්නවා. කල්ගෙ ටිකක් ගෙදර ගෙනල්ලා තියා ගන්නවා. ඒක දෙහියඹුල් අමු ඉංග්‍රීසිම මීපෙනේ ටිකක් එක්ක දිය. හැබැයි අර මෙතුමා පැහැදිලි කරා වගේ මේ මාත්තු උගන්නන්න බෑනේ. මේ හදන දෙහියඹුල් ටිකයි අමු ඉංග්‍රීසිම ටිකයි මීපෙන් ටිකයි කොච්චරද ගන්න? ඇහුව ගමන් කිව්ව ගමන් අහන්නේ මිලිලීටර් කීයක් ගන්නද? මේක බෝතල් කීයක් ගන්නද? ඔය වගේනේ අදහස් එන්නේ. ඒ தත්ත්වය අපිට වෙනස් කරන්න ටිකක් ඒ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපි කාලයත් එක්ක අපි ඒවා ඈත් වෙලා
මොකද ඒ ක්‍රමයේ තුල ඒවා පරිශීලනය වෙන්නේ. අපේ දැනුම් පද්ධතියෙන් ඒවා ගිලිහිලා යනවා. ඉතින් අපි මම හිතනවා අපිට මේක නැවත ගොඩනගන්න එච්චර අපහසු දෙයක් නෙවෙයි. අපිට පුළුවන්. අපේ සියලු දෙනා එකතු වෙලා මේ කියන අපේ මුතුන් මිත්තන්ගෙන් එකතු කරගෙන අර සංස්කෘතික අංගයක් විදිහට අර එකතු කරගෙන හුරුවත් එක්ක මේවා නැවත සමාජගත කරොත් අර දැන් ඔබතුමිය මේ බලාපොරොත්තු වෙන ලෙඩින් තොර හෙටක් කියන මාතෘකාවට සාධාරණයක් ඉෂ්ට කරන්න මම හිතන්නේ පුළුවන් වෙයි. කාලත්‍රේ කතාබහ තුලින් අද අපි කතා කරේ ලෙඩින් තොර හෙටක් පිළිබඳව. අපි ලෙඩ නැති හෙටක් ගැන කතා බහ කරමින් ඉන්නේ. මේ දැන් අපිට අපේ වැඩසටහන સમાપ્ત කරන්නත් කාල වේලාව ඇවිත්. හැබැයි ඊට කලින් අපි සූදානම් වෙන්නේ අද වැඩසටහනට සම්බන්ධ වුණු අපේ විද්වත් මණ්ඩලයෙන් මේ මාතෘකාව පිළිබඳව සමාලෝචනයක් ලබා ගන්න. වෛද්‍යතුමා අපිට අවසන් වශයෙන් කියන්න ඔබතුමාන්ලා දෙපළම අද වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා මේ කිව්වේ වහවහාම අපි ලෙඩවලින් තොර හෙටක් තනන්න ඕන නම් නැත්නම් නිරෝගී මිනිසෙක් විදිහට ජීවත් වෙන්න ඕන නම් සමස්ත චර්යාවම අපේ වෙනස් කරගත යුතුයි කියලා. චර්යාව පමණක් නෙමෙයි අපි හිතන විදිය. මුලින්ම අපි හිතන විදිය වෙනස් වෙන්න ඕනේ. අපි මෙච්චර කල් හිතපු විදිය සම්බන්ධයෙන් නැවත අපි සමාලෝචනයක් ආපසට හැරී බැලීමක් අන්තරාවලෝකනයක් කරන්න ඕනේ. මොකද අපි මේ අර්බුදයට එක්ක මේ අර්බුදයේ ගිලී වෙලී ඉන්න අතරේදී අපිට සිද්ධ වෙනවා පසු විපරමක් කරන්න මේ අපි ආපු ගමන් මග අපේ පෙර පරම්පරාව ආපු ගමන් මග. මොකද අපි දෝෂාරෝපණය කරන අතරේදී අපිට සිද්ධ වෙනවා අපේ වගකීම මොකක්ද කියලාත් නැවත වතාවක් කල්පනා කරලා බලන්න. ඒ නිසා මම යෝජනා කරන්න කැමතියි අපි සිතන විදිය වෙනස් කරගන්න ඕනේ. අපි ඒ අනුව කරන කාර්ය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක එළඹුම ප්‍රවේශය වෙනස් කරගන්න ඕනේ. ඊළඟට අපි ඒක කරන විදිය වෙනස් කරන්න ඕනේ. මොකද හේතුව අපිට අරපිරිමැස්ම කියන එක ඉතාමත්ම අවශ්‍යයි මේ කාලෙට. අරපිරිමැස්ම අපි නාස්තිකාර ජීවන රටාවෙන් මිදෙන්න ඕනේ. අපිට නැවතත් හිතන්න වෙනවා අපි සමහර දේවල් වලට වියදම් කළේ ඇත්ත වශයෙන්ම ඒ කල යුතු දේද කියන එක නැවත හිතන්න වෙනවා. එතකොට තේරෙයි අපි නාස්තිකාර ජීවන රටාවක ඉඳලා තියෙනවා කියලා. වැඩි දෙනෙක්. ඒ නිසා අපි වහ අර පිරිමැසුම් දායි ජීවන රටාවකට යා යුතුයි. තෙවනුව අපි අපේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කළ හැකි උපරිමය මේ අර්බුදය අපේ වාසියට හරවා ගන්න පුළුවන් හැම තැනකදීම ඒක වාසියට හරව ගන්න ඕනේ. මොකද සුඟක් අය මම ඉතා කුඩා කෙටි උදාහරණයක් දෙන්න. අපිට ওই බර වැඩි මහත අඩු කරගන්නේ කොහොමද ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේ කාලය තුලදී අපිට මේක කරගන්න පුළුවන්. වාහනේ ගිය අය බයිසිකලේ යනවා. බයිසිකලේ තව පයින් යන්න බලනවා. දැන් මටත් ආපු ගමන් මේ පිළිතුර ලබා දුන්නා. ඒකයි මම කිව්වා තව මාස දෙක තුනක් බලාගෙන ඉන්න. එතකොට බලන් ඉන්නකොට ඔක අහන එකක් නෑ. කොහොමද මේ අඩු කරගන්නේ, බර අඩු කරගන්නේ, මහත අඩු කරගන්නේ කියලා. මොකද හේතුව අපි ක්‍රමක්‍රමයෙන් පුරුදු වෙනවා මේ දුෂ්කර ජීවන රටාවට. දුෂ්කර ජීවන රටාව කියලා කියන්නේ සමහර වෙලාවට ස්වභාවිකවම අපේ ප්‍රතිශක්ති පද්ධතිය සමහර වෙලාවට හොඳ වඩා වරුතු දිය හැකි තත්ත්වයකට ගෙන හැකි දෙයක්. ඒ නිසා සෞඛ්‍ය පැත්තෙන් මම කියන්නේ වාසිදායක හැම අවස්ථාවකම මේකේ වාසිය ලබා ගැනීමට අපි හිතන විදිය, වැඩ කරන විදිය, ජීවත් වෙන විදිය වෙනස් කරගන්න. හොඳයි. කාලාත්‍රේ කතාබහ සඳහා අද අපි තෝරගත්ත මාතෘකාව ලෙඩක් නැති හෙටක්. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වුණා වෛද්‍ය ඩැනිස් ටේල් පෙරේරා මහතා. ඒත් එක්කම අද වැඩසටහන සඳහා අපි ආරාධනා කරා වෛද්‍ය රුවන් සාගර දහනායක මහතාට. ඔබ දෙපළගේම සහභාගීත්වය අපිට බොහොම වටිනවා. දෙපළටම බොහොම ස්තුතියි. ආයි බොහෝ වේවා. අපි සූදානම් වෙන්නේ කාලාත්‍රේ කතාබහ වැඩසටහනින් සමුගෙන යන්න. හැබැයි අදට විතරයි. ලබන සතියේත් අපි මෙවන් කාලෝචිත මාතෘකාවක් අරගෙන ඒ ගැන කතා කරන්න ඔබේ නිවහනට එනවා. අපි ආරාධනා කරනවා එතෙක් නිරන්තරයෙන් චරණත් එක්ක රැඳෙන්න කියලා. අපේ ප්‍රාර්ථනාව ඔබට නිදුක් නිරෝගී හෙටක් ආයුබෝවන්.